Right. Udala, good morning to you. Good morning, sir. Good morning, sir. Good morning, sir. Okay, Mama, Sir. Waterman. Morning, sir. Right. Let's start our පැටි ආරම්භ කරමු එහෙනම් අපි මේ ස්ක්‍රීන් එකට නිල් පාට වෙලා වගේ පේනවා ගතියක් තියෙනවනේ මට. ඔයාලටත් එහෙමද? නෑ sir. එහෙම දෙයක් නෑ නේද? No sir. තියෙනවා sir. තියෙනවා sir. Board එක දෙපාටයි. මොකද එහෙම වෙලා තියෙන එක හදන්න දන්නවද? උදේ ක්ලාස් එක කරා එහෙම දෙයක් සිද්ධ වුණේ නෑනේ. හරි බලමුකෝ. right පුතාලා මේ yesterday we had our dude class එක dude class එක කරා ඒ වගේම dude එකේ සියලුම දේවල් සාකච්ඡා කරලා අවසන් කරා. ඒ වගේම සෙනසුරාදා දවසට අපි මේ දවස් ටිකේම සාකච්ඡා කරමින් O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න සෙට් එක letter writing, essay writing, notes, notices, graphs and charts ඔන්න ඔය දේවල් ටිකයි සාකච්ඡා කරගෙන යන්නේ. හරි? අනිවාර්යයෙන්ම O level exam එකේ එන ප්‍රශ්න සෙට් එකක් ඔය ටික. හරි? ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම අපි හොඳටම පුරුදු වෙන්න ඕනේ. හරි? ඔයා ඔය notes, notices 100 පාරක් ලියුවත් පාඩු වෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම ඔයාට ලකුණක් ලබා ගන්න පුළුවන් නිසා. හරි? දැන් O level exam එකේ ගත්තාම ඔය fill in the blanks with correct words එහෙම නැත්නම් මොනවා හරි පැසේජ් එකක් දීලා ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්න කිහිපයක් අහනවා පොයම් එකක් දීලා ප්‍රශ්න කිහිපයක් අහනවා ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එනවනේ ඒවා සමහරට වෙනස් වෙන්න පුළුවන් එක එක වර්ගයේ ඡේද එනවා හරි අමාරු පොයම්ස් එනවා ලේසි පොයම්ස් එනවා ඉස්තම් පුරවන්න තියෙනවා එක එක විදියට එනවා නමුත් මේ නෝට් එක නෝටිස් එක ග්‍රාෆ් එක chart එක එතකොට මේ මොනවද essay writing එක letter writing එක ඕවා අනිවාර්යෙන්ම එන ප්‍රශ්න ටිකනේ ඒවා ස්ථිරවම එනවා හරි ඒ වගේම මේ යම්කිසි දෙයක් ලියන්න පුරුදු වුණොත් ඔයා නෝට් එකක් නිවැරදිව ලියන්න නෝටිස් එකක් ලියන්න නිවැරදිව පුළුවන් වුණොත් ඒ ස්ට්‍රක්චර් එක අනුගමනය කරලා ඕන එකක් ලියා ගන්න පුළුවන් right ඉතින් පුතේ අපි ඒ අනුව මේ දවස්වල සාකච්ඡා කරමින් හිටියේ these days we are discussing graphs right bar graphs කියන මාතෘකාවයි සාකච්ඡා කරමින් හිටියේ right එකනේ දාලා තමයි මැසේජ් එක වීඩියෝ එක කැඩි කැඩි පේන්නේ කියලා අනිත් අයටත් එහෙමද No, sir. පේනවා sir. නෑ හොඳට පේනවා. මගේ නම් අවුලක් වෙන්න බෑ ඒක මම හිතන්නේ මගේ කනෙක්ෂන් එකේ අවුලක් නෙමෙයි නේද සමහර ඔව් කියලාත් වෙලා දෙනවා නෑ සර් පේනවා. පේනවා sir. හරි මේ right පුදාලා එතකොට මේ last Saturday as I remember I gave you a note to write down note එකක් දීලා ඉතින් අවසාන වශයෙන් ඔයාලට ලියන්න කියලා එහෙම නැති එක right ඔම ඉන්න බලන්න මගේ question එක තියෙනවද කියලා බලමු විනාඩියක් දෙන්න මම මේක ස්ක්‍රීන් ෂෙයා කරන්නම් එතකොට අපිට අවසාන වශයෙන් නෝට් එකක් තමයි ලියන්න තියෙනවා දීලා තියෙන්නේ 2006 O level paper එකේ හරි ආපුක මෙන්න මේකද කියලා මට චුට්ටක් කියන්න බලන්න is this the note we should discuss today Yes, sir. Yes, sir. Yes, right sir. Megane Yes, you have sir. to go to school for a rehearsal of your school drama your mother has not come home yet write a note to her include the following where will you be and with whom how long will it take and when you hope to come back right O level paper එකේ ආපු question එකක් ඔය දීලා තියෙන්නේ note එකක් එන්න පුළුවන් සාමාන්‍යයෙන් 6 වෙනි ප්‍රශ්නේ විදිහට O level first paper එකේ English first paper එකේ 6 වෙනි question එක විදිහට එන්නේ note එකක් හරි notice එකක් හරි ලියන්න ඒ අනුව තමයි මේක තියෙන්නේ මේ දීලා තියෙන්නේ 2006 you have to go to school for a rehearsal of your school drama ඔයාට සිද්ධ වෙනවා කියන have to කියලා කියනවා ඔයාට සිද්ධ වෙනවා go to school පාසලට යන්න for a rehearsal පුරුදු වීමක් සඳහා පෙර පුහුණු වීමට of your school drama පාසලේ drama එකට your mother has not come home yet අම්මා තාම ගෙදර ඇවිල්ලා නැහැ සමහරට අම්මා මොනවා හරි රැකියාවක් කරන්න ගිහිල්ලා
හරි තාම ගෙදර ඇවිල්ලා නැහැ. නමුත් අර ඉස්කෝලේට යන්න වෙලා තියෙනවා. write a note to her. එයාට ලියුමක් ලියන්න කියනවා. නැත්නම් එයා ගෙදර ඇවිල්ලා බලන්නේ කොහොම ගෙදර ළමයා හිටියේ නැහැ කියලා. එයාට දැනුවත් වෙන්න note එකක් ලියන්න කියලා කියන්නේ. include the following පාසලහම් කරුණු ඇතුළත් කරන්න කියනවා. මොනවද? where will you be and with whom? where කියන්නේ කොහෙද? where will you be? ඔයා කොහෙද ඉන්නේ? and සහ with whom? කාත් එක්කද ඔයා ඉන්නේ? how long will it take? මේ රිහර්සල් එකට කොච්චර වෙලාවක් යයිද? and when you hope to come back? ආපහු එන්න බලාපොරොත්තු වෙන්නේ කීයටද? right. ඔන්න ඔය කියන කාරණා ඇතුළත් කරලා පුතාට ලියන්න කියනවා note එකක්. හරි. ඒ වගේම කියන්නේ මෙන්න මේක අපි ලියුවද? මේ O level paper එක ආපු notice එකක්. You are the head prefect of your school. You have planned a workshop on English for you. Write a notice to be put up on your school notice board informing all the students about the workshop. Make ලියුවද අපි? No sir. නැද්ද? 10 වසරේ ක්ලාස් එකේ මේක ලියුවද? English for No, you. sir. ඈ? No sir. මේ බාග්‍රාෆ් එක කරෙත් නෑ නේද අපි? No sir. මේ ෆුඩ් අයිටම් සම්බන්ධ එකක් කරෙත් නෑනේ. හරි. ඔය ටික සාකච්ඡා කරන්න නම් තියෙනවා. හරි. පුතාලා note එක මම ගිය සතියේ question එක දුන්නානේ මේ question එක. හරි. Today we are going to discuss it at first. අද මුලින් මේක අපි සාකච්ඡා කරමු. I think most of them have written the note. ගොඩක් අය note එක ලියලා ඇති. Today I am going to give you the teacher's answer. මගේ පිළිතුර මම අද ඔයාලට දෙන්නම්. හරි? මේ ස්ක්‍රීන් එක නම් නිල් පාට වෙලා තියෙන්නේ. මට මේක හදා ගන්න ඕනේ. මට එච්චර පැහැදිලි නෑ ඒක. මේක හදන්න දන්න කෙනෙක් ඉන්නවද? ඔව්. පුතාලට ස්ක්‍රීන් එක නිල් පාට නෙමෙයිද පේන්න යන්නේ? ලා නිල් පාටක් වගේ වෙන්න පේන්නේ නැද්ද? Sir, ඒ board එකේ උඩම කෙළවරේ. පේනවා සර්. පේනවා සර්. Sir filter එකක් වඩලා දාන්න. Sir, white paper එක. ෆිල්ටර් එකක් මෙන්න බලන්න ෆිල්ටර් එකක් වෙන්න නම් නෙමෙයි මේ වීඩියෝ සෙටින්ග්ස් වලට ගිහලා බලන්න පුළුවන් නේ බෑක්ග්‍රවුන්ඩ් එක මොන දැන් ෆිල්ටර් එකක් දැන් මොන නන් කරනවා ඒක එතකොට නැහැ තියනවාද? නෑ ෆිල්ටර් එකක් වෙන්න නෙමෙයි මොකද්ද මම හිතා ගන්න බෑ right නමුත් මම ලියනේ වයින් පැහැදිලි වෙයි හරි හරි බලමු අපි කලින් ක්ලාස් එකේ තිබ්බ 11 වසරේ ගිහින් ගැටලුවක් උනේ නෑ right පුතාලා මේ ඔයා නෝට් එක ඒ ලියාගත්ත ක්වෙස්චන් එක තියෙනවනේ පුතාලා උත්තර ලියුවා නේද ඒ නෝට් එක ලියලා තියෙනව නේද ඔව් Yes, sir. sir. හරි මේ ලියාගන්න එතන යටින් අර දිනේ දාලා teachers answer කියලා teachers answer කියලා හැමෝම ලියා ගන්න ඕනේ මගේ පිළිතුරත් මම දෙන්නම් teachers answer පන්තියට ඔය notes එහෙම උගන්වන්නදී සම්බන්ධ වෙච්ච නැති අය අනිවාර්යයෙන්ම හොඳට අහගන්න ඕනේ හරි නිවැරදිව ලියා ගන්න ඕනේ teachers answer එක right එතකොට ඔයා අම්මට තමයි මේ note එක ලියන්න ඕනේ ඉස්කෝලේ rehearsal වලට යන්න වෙලා තියෙනවා හරි මේ ගෙදර එන්නේ මේ වෙලාවට ඔයා කාත් එක්ක දින්නේ අන්න ඒ කියන කරුණු ටික ඇතුළත් කරන්න වෙනවා right පුතාලා මට මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම O level English paper එකේ 6 වෙනි ප්‍රශ්නය note එකක් එක්ක ලියන්න යනවා notice එකක් එනවා හොද්දට පුළුවන් වෙලා යන්න ඕනේ සිය වතාවක් මේවා ලියුවත් කමක් නැහැ එච්චරට වටිනවා අනිවාර්යෙන් වෙන්නේ ඒවනේ හරි ඔව් කියන්නේ ගැටලුවක් වෙනවා නම් අහන්න හරි මේ ලියා ගන්න එපා මෙන්න මේ දේවල් දැන් notice එක ලියන්නේ. ඔව් notice එක ගිය සතියේ notice එකක් දුන්නා මට කියන්න notice එකක් ලියන්න ගත්තාම ඇතුළත් කළ යුතු කරුණු 4ක් තියෙනවා කියලා මතකයේ තියාගන්න ඕනේ notice කියන්නේ sorry නෑ note ලියන්නේ note ලියන්න note එකක් කිව්වහම කරුණු 4ක් ඇතුළත් වෙනවා notice කියලා ගත්තාම කරුණු 8ක් ඇතුළත් වෙනවා අපි දැන් ලියන්නේ note එකක් හරි note එකක් මේ ලියන්න තියෙන්නේ note කියලා කිව්වේ මොකක්ද a short informal letter කියන එක කෙටි පෞද්ගලික ලිපියක් හරි පෞද්ගලික ලිපියක් කියන වචනේ මෙතන භාවිතා කරලා තියෙන සාමාන්‍යයෙන් අපි notes ලියන්නේ දෙමව්පියන්ට යාළුවන්ට
ඔය වගේ. ඒකයි informal letter කියන්නේ දෙමාපියන්ට යාළුවන්ට ලිව්වට ඒවා short වෙන්න ඕනේ. අර informal letters letter writing වල ලියනවා වගේ දිග ඒවා වෙන්න බෑ. හරි? කෙටියෙන් අවශ්‍ය කාරණාව පමණයි ලියන්නේ. ඒකයි මේ not කියන එකට definition එකක් අපි දෙන්නේ පුතේ. A short informal letter කියලා. A short informal letter. right. එතකොට not එකක් කියලා කිව්වහම ඉක්මනින් ඔළුවට එන්න ඕනේ කාරණා හතරක් ඇතුළත් කරන්න. right. මට කියන්න not එකක් ලියද්දී on the right side top of the page what you should write down. දකුණු පැත්තේ පිටින් මොකද ලියන්නේ? ඔව්. Date එක. date එක ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ note එක ලියන දිනේ date එක. then Salutation. Salutation. yes you should write down the salutation. ආමන්ත්‍රණය ලියලා තියෙන්න ඕනේ. හරි? dear mother my dear friend ඒ වගේ salutation. ඊට පස්සේ Body of the note. Body of you the can write down the body of the note. හරි? ඒ note එකේ කාරණා අදාළ විස්තරය ලියන්න ඕනේ. just finally අවසාන වශයෙන් Writer's name. writer's name. you can write down the writer's name. මේක ලියන කෙනාගේ නම. ඔන්න හොඳට මතක තියාගන්න when you write down a note you should include four things mainly. පුතා ප්‍රධාන වශයෙන් දේවල් හතරක් තමයි අතුලත් කරන්න තියෙන්නේ. The first and the foremost thing is you should write down the date and then you should write down the salutation. Salutation කියලා කියන්නේ ආමන්ත්‍රණය. ඊට පස්සේ body of the note අර ලියන කාරණාව ඊට පස්සේ ඔයාලගේ නම writer's name එක. හරි? එහෙනම් ඔය ආකාරයෙන් තමයි ඔය ටික එන්නේ ඈ. note එක ඔන්න format එකයි මම මේ දුන්නේ. හරි. අපි බලමු මේ note එක ලියන්න. ඔයාලා නිවැරදිව ලියලා ඇති. බලමු සර් දෙන answer එක හා සමානයිද ඔයා ලියලා තියෙන්නේ කියලා. right. මුලින්ම මම අවස්ථාව දෙනවා අපේ ක්ලාස් එකේ ඉන්න ළමයි 3 දෙනෙක්ට notes 3ක් කියවන්න. ඒ කියන්නේ මේ දීලා තියෙන එකම ඔයා ලියලා තියෙන ඒවා 3ක් කියවන්න අවස්ථාව දෙනවා ළමයි 3 දෙනෙක්ට. හරි? බලමු කාටද කියවන්න පුළුවන් මුලින්ම raise your hand if you like to read the note I have given to you. හරි. Kavit. හරි. Kavit කියවන්න පුළුවන් කියලා අද උසලා තියෙනවා. right. Kavit පුතා කියවන්න බලන්න මේ note එකට ඔයා ලියලා තියෙන note එක කියවන්න බලන්න ප්‍රශ්නෙට අදාළව. I have go to the school for rehearsal of our school drama. All the students of our class have participated in this occasion. It will be take on 2 hours and I can come home by on bicycle. right good. තව දැහැමි දුව කියන්න බලන්න. Dear mother, I have to go to school for a rehearsal of my school drama. It will be in school main hall with my friend. About 2 hours will it take and 12 o'clock I hope to come back to a lovely daughter. right good. and Tilina. Dear mother, I have to go to school for a rehearsal of my school drama. I will be school main hall with my friends and drama teacher. It will take 2 hours and I hope to come at 4 p.m. right good. තව කෙනෙක්ට අවස්ථාව දෙන්නම්. යසිරු. I have to go to the school for a rehearsal of my school drama, but mother, you had not come on it because I am writing this letter for you. Janaki is joined. Go to the school with me. I hope Janaka and me can will come 8:30 p.m. right good. හොඳයි. හරි. උදාලා එනම් අපි මේ ලියන්න ගමු. හරි? ලියාගෙන ටීචර්ස් ආන්සර් කියලා මගේ ආන්සර් එක මම දෙන්නම්. චුට්ටක් ඉන්න මේකේ මේ අලයක වෙනස් කරගන්න පුළුවන්ද කියලා බලන්න. low light වෙලා කියලා එක්කෙනෙක් කියනවා. ඒක හදාගන්න විදිහ වීඩියෝ settings වලට ගිහලා ඊට පස්සේ පුතා කොහොමද හදාගන්නේ ඒක? background and filters වල තියෙන low light කියන එක. So ඒ වීඩියෝ on කරන තැන ඊතලේ ඔබලා වීඩියෝ settings කියවන්නේ. හරි එතන ඊට පස්සේ ගිහලා මොකද කරන්න තියෙන්නේ? වීඩියෝ, ඔඩියෝ, share screen, chat, zoom apps කියලා එහෙම තියෙන්නේ.
ඒකේ එතන වීඩියෝ එක වීඩියෝ එකට යන්න ඕන. වීඩියෝ හරි දැන් හරිද දැන් වැඩි වුණා සර්. ඔව් සර් දැන් වැඩි. කරුණා සර්. ඒකේ තියෙනවා ඔටෝ මැනුවල් සර් ඔටෝ දැම්ම නම් හරි. ඔව් සර් ඔටෝ දැම්ම. ඔටෝ දැම්මා දැන් හරි සර්. දැන් හරිද ඒත් නෑනේ එතන HD කියන දැනට ටික් එක වැල්ලා සර්. HD එකේ දැන් හරි දැන් සර්. හරි ගියා. දැන් ඔව් හරිද සර් දැන් හරි. දැන් දැන් හරි හරි සර්. සර්. Then hurry, sir. හරි දැන් හරිනේ දැන් පැහැදිලිද ඔව් ඔව් සර්. සර්. ඔව් සර්. හරි බොඳ වෙච්ච ගතියක් වගේ තියෙනවා පොඩ්ඩක් ඉන්න බලන්න තා පොඩ්ඩක් හරිනේ මෙහෙමද හොඳ කොහමද හොඳ කොහමද හොඳ මෙහෙම හොඳයි එහෙම හොඳයි. හරි පුතාලා හරි ඉක්මනින් ගමු එහෙනම් මෙන්න නෝට් එක ලියන්නයි යන්නේ හරි ඔයාලා ලියන්න දිනේ හරි ලියන්න දිනේ second October 2021 හරි අපි මේ කාටද ලියන්නේ සැලියුටේෂන් එක ලියන්නේ ටීචර්ස් ආන්සර් කියලා මගේ එක ලියා ගන්න හරි ටීචර්ස් ආන්සර් කියලා මගේ එක ලියා ගන්න මුලින්ම දාන්න කරුණද පැත්තේ දිනේ right අපි ඔය කාටද ලියන්න දෙන්න ඕනේ උඩින් ලියන්න එපා සර්. ඒතොර පේන්නේ හරි හරි ඊට පස්සේ ලියන්නේ අපි සැලියුටේෂන් එක අපි ලියමු dear mother ඕනනම් my dear mother කියලා ලියන්නත් පුළුවන් dear mother කියලා ලියන්නත් පුළුවන් පුතාට එහෙම නැත්නම් mother කියලා විතරක් ලියන්නත් පුළුවන් හරි ඊට පස්සේ අපි ලියන්න ඕනේ පුතේ මේ අර question එකම වෙනස් කරලා ලියනවා ඔයාලට ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙහෙමනේ හරි you have to go to school for rehearsal කියලා මෙන්න මෙහෙමනේ question එකේ දීලා තියෙන්නේ මේ you have to go to school for a rehearsal මුලින්ම ඔය question එක වෙනස් කරනවා you කියලා තියෙන ඒවා ටික I කියලා හරි I have to go to school for a rehearsal of your school නෙමෙයි my school drama අන්න ඒකම අපි I කියලා වෙනස් කරලා ලියාගමු හරි එහෙනම් පුතා ලියන්න ඕනේ dear mother ලියමු අපි කාරණාව මගෙත් එක්කම question එකම වෙනස් කරලා ඒ ගන්නේ note එකක් ලියන්න මුලින්ම I have to go to right මම ස්ක්‍රීන් ෂොට් දාන්නම් ඒකත් උතර පැහැදිලි ඔයාලට පොඩ්ඩක් පේන්නේ නැත්නම් මට කියන්න I have to go to school for a rehearsal I have to go to school for a rehearsal of my school drama ඔතන වෙනකම්ම ප්‍රශ්නේ ගන්න පුළුවන් ඊළඟ තියෙන ප්‍රශ්නෙම ගන්න පුළුවන් මෙතන වෙනකම් I have to go to school for a rehearsal of my school drama ප්‍රශ්නේ දීලා තිබ්බේ you have to go කියලා you කියන එක අයින් කරා our school drama කියලා තිබ්බේ හරි my school drama right මෙතන වෙනස් කරන්න එපා tense එක had to එහෙම දාන්න එපා have to කියලාම ගන්න I have to go to school for a rehearsal of my school drama ඊට පස්සේ ඒක කියන්න කියනවා මෙන්න ප්‍රශ්නේ where will you be and with whom හරි
ඔයා කොහෙද ඉන්නේ සහ කාත් එක්කද future tense වලින් ලියන්න වෙන්නේ. හරි. උදා කියමු මම ඉන්නේ main hall එකේ කාත් එක්කද ඉන්නේ කියලා කියන්න ඕනේ. drama teacherත් ඉන්නවා, English teacherත් ඉන්නවා, ඒ වගේම මගේ යාළුවොත් ඉන්නවා කියලා කියමු. හරි. ඔකේ අහලා තියෙන්නේ where will you be කියලා. will කියලා හද්දි future tense. එහෙනම් ලියන්න ඕනේ I will be එහෙම නැත්නම් I shall be කියලා. හරි. මම කියනවා I will be හරි මම ඉන්නවා මම ඉඳීවි I will be කොහෙද ඉන්නේ කියලා කියමු I will be in the school main hall ලියාගන්න පාසලේ ප්‍රධාන ශාලාවේ ඉන්නේ I will be in the school main hall හරි I will be in the school main hall එක්කද ඉන්නේ කියලා අහලා තියෙනවනේ with whom කියලා ඒකට අපි ලියමු with our drama teacher with our drama teacher D capital කරලා ගන්න with our drama teacher යාගේ නමත් ලියමු කොමාවක් දාලා කවුද Mrs. Malkanti හරි Mrs. Malkanti and our English teacher right එයාගේ නමකුත් අපි ලියමු Mrs. Kanti කියලා ලියමු අරයා Malkanti මෙයා කාන්ති හරි Mrs. Kanti හරි කාත් එක්කද ඉන්නේ කියලා ලියන්න තියෙනවා future tense වලින් ලියන්න ඕනේ I will be කියලා මොකද ප්‍රශ්නේ අහලා තියෙන්නේ where will you කියලා I will be in the school main hall with our drama teacher Mrs. Malkanti and our English teacher Mrs. Kanti and my best friends best friends right Raman and Ishita මොදමේ යාළුවෝ Raman Ishita ඒ දෙන්නත් ඉන්නවා කියලා right දැන් කල්පනා කරන ඉතින් හැම වෙලාවෙම ගන්නේ Raman Ishita right එයානේ මෙන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ ලියුවා අපි where will you be and with whom तर අපිට පුළුවන් we can mention the names of the teachers and the friends පළවෙනිම වාක්‍යය ගත්තේ පුතේ ප්‍රශ්නයෙන් වෙනස් කරලා you have to කියන එක I have to කියලා ගත්තා I have to go to school for a rehearsal of my school drama ප්‍රශ්නේ ඊට පස්සේ දීලා තිනවා where will you be කියලා ඒ නිසා අනිවාර්යෙන් future tense වලින් කියන්න ඕනේ I am කියලා හරියන්නේ නැහැ හරි ගෙදර ඉඳන් ලියුම ලියන්නේ I will be මම ඉදීවි කියලා කියන අනාගත කාලේ I will be in the school main hall with our drama teacher හරි with කියලා කියන්නේ සමග එක්ක කියන්න with our drama teacher Mrs. Malkanti and our English teacher අපේ ඉංග්‍රීසි ගුරුතුමිය Mrs. Kanti and my best friends සාමග හොඳම යාළුවෝ Raman and Ishita හරි එකෙක් අහලා තියෙනවා in the main hall නැතුව at ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නැහැ at the main hall කිව්වත් හරි හරි ඊට පස්සේ අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද how long it will take and when you hope to come back how long will it take ඒකට කොච්චර වෙලාවක් යාවිද සහ කීයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඕකත් will කියන වචනයෙන් අහලා තියෙන ප්‍රශ්නේ future tense වලින්ම ලියන්න ඕනේ simple present tense වලින් ලියලා හරියන්නේ නැහැ හරි මම ලියනවා පැය 3ක් විතර ඒකට ගත වේවි කියලා එතකොට ගන්න වෙන්නේ it will take right 3 hours right it will take 3 hours for the rehearsal right it will take 3 hours for the rehearsal right rehearsal එකට පැය 3ක් යාවි will කෙනකින් ලියන්න ඕනේ අනිවාර්යෙන් හරි it will take 3 hours for the rehearsal තව කියන්න වෙනවා කීයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ and
hope to come back. Hope to come back. බලාපොරොත්තු වෙනවා එන්න. Hope to come back. ආපහු එන්න බලාපොරොත්තු වෙනවා. වෙලාවක් සඳහන් කරන්න වෙයි at 6:45 pm. right. පැහැදිලි පළවෙනි වාක්‍යය ලියුවේ කෙලින්ම ප්‍රශ්නයම අපි ගත්ත වෙනස් කරලා දෙවෙනි වාක්‍යය තුළ තියෙන අහලා තියෙන ප්‍රශ්නයට අනුව ලියලා තියෙනවා වාක්‍යයක් where will you be කියන එකට I will be in the එහෙම නැත්නම් at the school main hall ඒ වගේම අහලා තියෙනවා ඒකෙම කාත් එක්කද ඉන්නේ මේ කොටස with our drama teacher Mrs. Malkanti and our English teacher Mrs. Kanti and my best friends Raman and Ishita right ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය තමයි how long will it take and when you hope to come back එකට ගන්නවා it will take will කියන වචනේ අනිවාර්යෙන් වෙනවා මොකද future වලින් කියන්න වෙන්නේ it will take 3 hours පැය 3ක් ගත වේවි for the rehearsal පෙර පුහුණු වීම වලට and hope to come back බලාපොරොත්තු වෙන ආපහු වෙන්න at 6:45 pm 6:45 අනවශ්‍ය කරුණු කිසි දෙයක් නැහැ short informal letter එකක් මේ තියෙන්නේ. තව ඕනනම් අවසන් කරන්න පුළුවන් මොන හරි එක වාක්‍යයක් කියලා. see you soon. හරි? හරි see you කියලා උනත් ඕනනම් ලියන්න පුළුවන්. හරි. එහෙම ලියන්න අවශ්‍යත් නැහැ මේ ප්‍රමාණය අවසානටම හරි ඕනනම් ඉතින් your loving daughter your loving son කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් පුතාගේ නම විතරක් ලියුවත් ඇති. ඔයාගේ නම විතරක් ලියුවත් ඇති. එහෙම නැත්නම් son කියලා ලියුවත් ඇති. එහෙම නැත්නම් daughter කියලා ලියුවත් ඇති. හරි? ඔය කොහොම ලියුවත් ඇති. son කියන්නේ හරියට ලියන්නේ නැහැ. S O N ලියන්න S U N ලියුවොත් ඉර වෙනවා. හරි? ඉර වෙනවා. එහෙම වෙන්න බෑ. right. එහෙනම් මේ ආකාරයෙන් කෙනෙක් අහනවා it will be held around කියන එක වැරදිද සර් කියලා. උදේ held කියලා එකක් ගන්න බෑ. පවත්වනවා කියන්නේ ඉතින් ඕන්න ගන්න පුළුවන් the rehearsal will be held කියලා අදහසින්. හරි ඊට වඩා මෙහෙම ගන්න. It will take 3 hours for the rehearsal. right. බලන්න මේ විදිහට සාමාන්‍ය මේ වචනම නැතත් මේ අදහසින් ලියලා තියෙන අත උස්සන්න බලන්න. right හොඳයි අනිවාර්යයෙන්ම මාට ලියා ගන්න පුළුවන් හරි ලියා ගන්න පුළුවන් ඒ වගේම තමයි ඉතින් මේකේ ඕනනම් note කියලා උඩින්ම ලියන්නත් පුළුවන් ඈ note කියලා ලියන්නත් පුළුවන් NOT capital වලින් note කියලා මේ උඩින්ම ලියන්න පුළුවන් අවශ්‍ය සාමාන්‍ය paper එකේ note කියලා සමහර දෙන්නත් ඉඳ තියෙනවා නිකන් හිස්තනක් තියන්න නැතුව එහෙම note කියලා ලියන්නත් පුළුවන්. දිනේට කලින් උඩින් මැදින් NOT note කියලා ලියන්නත් පුළුවන්. හරි මම ලියන්න කියලා කියන්නත් ඇති. හරි. පුතාලා එහෙනම් මේක හරි. nothing else to discuss. වෙන සාකච්ඡා කරන්න දෙයක් නැහැ මේකේ. කෙනෙක් අහනවා salutation එකට dear mom කියලා දැම්මොත් හරියද? හරි. dear කියලා දාන්න පුළුවන් නෑ කියලා ප්‍රශ්නකුත් නැහැ. mother විතරකුත් පුළුවන්. එහෙනම් මේක හරි. note එක ලියන්න දන්නවා. එහෙනම් මේ question එක හරි. මේ තව එකක් තියෙනවා ඒකත් ලියලෙමු. මෙන්න මේක. notice GC O level pass paper question. මේ 2001 2002 වගේ ආපු මට හරියට මතක නැහැ. pass paper එක ආපු මෙන්න notice එකක්. right. පුතාලා මට කියන්නේ do you remember how to write down notices? notices ලියන්න මතකයිද? ඔව්. Do you remember how to write down notices? Oh, notices ලියන්න මතකයිද? Yes, sir. Yes, sir. Right. අනිවාර්යයෙන්ම O level English paper එකේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට first paper එකේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට එක්ක note එකක් එයි, එක්ක notice එකක් එයි. හරි? දැන් මේ පාර O level ලියන set එකක් ඉන්නවනේ. බලමු එයාලට මොකක්ද දෙන්නේ කියලා. ඒ අනුව අපි තීරණය කරගමු. ඔයා ඊළඟ වෘත්තේ ලියන්නේ. හරි? ඒ කියන්නේ මේ පාර ලියන set එකට පස්සේ ගෙවලා ලියන්නේ 2022 නේ. හරි?
බලමු 2022 එකට එතකොට මොකක් වේද කියලා මේ අනුත් දෙන එකත් එක්ක අපිට තීරණය කරගන්න පුළුවන් මේ කොහොමද. හරි. අපි මොකක් ආවොත් ලියන්න පුරුදු වෙන්න එපේ. ඒක නිසා මෙන්න past paper එකම ආපු තවත් එකක් අපි ගන්නවා. තවත් එකක් අපි ගන්නවා notice එකක්. හරි. මම හිතන්නේ මේක අපි ලියලා නැහැ. හරි. notice එකක් ලියන්න කලින් ඔයා දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. නිකම් මේ ප්‍රශ්නේ ටිකක් කියව ගන්න. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. පොඩ්ඩක් කියව ගන්න. You are the head prefect of your school. You have planned a workshop on English for you. Write a notice to be put up on your school notice board informing all the students about the workshop. Include date, time, venue, chief guest, invite all the friends. ඔයා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඔයාලා සංවිධානය කරලා තියෙනවා වැඩමුළුව workshop එකක් මාතෘකාව තමයි ඒක English for you. හරි ඔබ සඳහා ඉංග්‍රීසි කියන එක. Write a notice. Notice එකක් ලියන්න කියනවා දැන්වීමක් to be put up on your school notice board. ඉස්කෝලේ දැන්වීම් පුරවේ දාන්න informing දැනුවත් කරමින් all the students සියලුම ළමයි about the workshop. මේ වැඩමුළුව ගැන අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න කියනවා පේපර් එක බලලා කෙනා බලනවා මේවට අදාළ වාක්‍ය ලියලා තියෙනවද කියලා. date time venue දාන්න තියෙනවා. chief guest කෙනෙක් ගැන සඳහන් කරන්න තියෙනවා. ඒ වගේම සියලුම දරුවන්ට ආරාධනා කරලා ලියන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් පන්තියේ notice කියන මාතෘකාවට සම්බන්ධ වෙච්ච අය. හරි. පුතාලා ප්‍රශ්නේ තේරුම් ගන්න නැති ලියන්න කලින් මේක. මම අහන ප්‍රශ්න ටිකට මට උත්තර දෙන්න. හරි. මේවා හැමදාම සාකච්ඡා කරන්නේ බොහෝ වෙලාවට මේ O level paper එකම තිබ්බ දෙයක් නිසා අර අවසාන වශයෙන් කතා කරලා ඉවර කරන්න ඕනේ. chart කියන මාතෘකාව පටන් ගන්න තියෙනවා. bar graph කතා කරා. pie chart කියන මාතෘකාව පටන් ගන්න තියෙනවා අපිට. නමුත් අවසානයක් දකින්න ඕනේ නිසා මේ පාඩමේ අලුතෙන් සම්බන්ධ වෙච්ච ඉන්න නිසා මේ අවසාන වශයෙන් මේ කතා කරන්නේ. හරි. මට කියන්න මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. notice එකක් ගත්තාම හරි when we write down a notice how many things that we should include there අපි කොච්චර දේවල් ඇතුළත් කරන්න ඕනද notice එකේ මම ඉතාලම පැහැදිලිව කියලා තියෙනවා හොඳට මතක තියාගන්න notice එකක් ගත්තාම දේවල් 8යි ඇතුළත් කරන්න තියෙන්නේ note එක 4යි notice එක 8යි ස්ක්‍රීන් එක පේන්න හරි බෝඩ් එක හරි notice එක 8ක් තියෙනවා දෙක මතකයිද ඔයාලට මේකේ ලේසියෙන් මතක තියාගන්න 4ක් කිව්වා හරි ඒ වගේම ප්‍රධාන වශයෙන් කියන වාක්‍ය 4ක් තියෙනවා ඔන්න ඔහම තමයි මේ notice එකක් තුල තියෙන කරුණු වලට සෙට් වෙන්නේ මට කියන්න notice එකක් තුල ලේසියෙන් ලියන්න පුළුවන් ඒවා 4 මොනවද ලේසියෙන් ලියන 4 notice, date, signature, designation. Topic. very good අපි ලේසියෙන් ලියන ඒවා 4 තමයි topic එක notice කියලා ලියන්නේ ඊට පස්සේ තව ලේසියෙන් ලියන එකක් තමයි date එක හරි ඊට පස්සේ designation එක තනතුර හරි Time එකයි venue එකයි. ඔව් ඊට පස්සේ අය name එක නේද නෙමෙයි මේ signature එක නේද මම කිව්වේ signature ඔව් අස්සන මෙන්න ලේසියෙන් ලියන ඒවා 4 topic එක තමයි notice කියලා ලියන්නේ date එක තමයි දිනය මේක ලියන්නේ කවදද කියන එක ඒ වගේම ඊට පස්සේ designation එක ඔයාගේ තනතුර ඊට උඩින් අස්සම් කරන්න වාක්‍ය 4 තුල මොනවද එන්නේ සාමාන්‍යයෙන් ලියන පළවෙනි වාක්‍ය තුල මොනවද ඇතුළත් කරන්නේ සංවිධානය කරන දේ. Organize an event. yes organizer කවුද event එක මොකක්ද event එක. පළවෙනි වාක්‍ය තුල ඔහොම මතක තියාගන්න පොත් බලා ලියන්න බෑ විභාගෙදී මතකයේ තියෙන්න ඕන අමතක වෙලා යනවා මාසයක් මේව බලන්න හිටියොත් අමතක වෙනවා හරි දෙවෙනි වාක්‍ය තුල සාමාන්‍යයෙන් මොකක්ද ලියනවා කිව්වේ date time Date, time, venue. right date time venue එතන මතක තියාගන්න date time venue venue කියන වචනේ තේරුම හොඳට මතක තියාගන්න ස්ථානය place කියන එක තුන්වෙනි වාක්‍ය තුල සාමාන්‍යයෙන් මොකක්ද කියන්නේ chief guest Name. Name. chief guest ඔව් ප්‍රධාන ආරාධිත අමුත්තා සම්බන්ධව ලියන්න කිව්ව වාක්‍යය හතරවෙනි වාක්‍ය තුල සාමාන්‍යයෙන් මොකක්ද whom to ලියන්නේ invite ආරාධනය To කරන්න. invite. whom to invite කාටද ආරාධනා කරන්නේ
මෙන්න ලේසි ඒවා හතරයි වාක්‍ය හතරයි. මේට අදාළ වාක්‍ය හතරක් තියෙනවා. ඒක කටපාඩමේ තියෙනවා. ඔයාලා පුළුවන් නම් කියන්න ඕගනයිසර් ඉවෙන්ට් ගැන කතා කරද්දී කොහොමද මේ වාක්‍ය අපි හදාගන්නේ? මුලින්ම ඕගනයිසර් ලිව්වා ඊට පස්සේ has have organized කියලා ඒ අවස්ථාව මොකක්ද කියලා ලියනවා. වර්ක්ෂොප් එකක්ද සෙමිනාර් එකක්ද හරි මේ ඩිබේට් එකක්ද හරි මොකක්ද කියලා. ඩේට් ටයිම් වීඩියෝ ලියන වාක්‍ය පටන් will be held on Date at time at the venue. කියලා ඩේට් එක දානවා at කියලා ටයිම් එක දානවා in කියලා ස්ථානය දානවා. It will be held on 25th October at 8:30 am in the school main hall. ඔය විදිහට. Chief guest කෙනෙක් කියද්දි පටන් ගන්න වාක්‍ය කියන්නේ. the chief guest will be කියලා දාලා name එක Yes, අපිට දාන්න පුළුවන් the chief guest will be කියලා නම දාලා අවශ්‍ය නම් එයාගේ designation එකක් දාන්න. නැත්නම් designation එක මනතර දාලා නම දාන්න. අවසානට whom to invite. කාටද ආරාධනා කරන්න කියන එක අදාළ වාක්‍ය. Whom to invite are kindly requested to participate in this occasion. මුලින්ම කාටද ආරාධනා කරන්න කියලා දාලා are kindly requested to participate in this event, in this occasion, in this workshop කියලා ගන්න. ඒ විදිහට මතක තියෙන්න ඕනේ කටපාඩමේ තියාගන්න අනිවාර්යයෙන්ම O level English paper එකේ හායි ප්‍රශ්න. හරි. මේකේ ලකුණු ටික ස්ථිර කරගන්න. සාමාන්‍යයෙන් O level second paper එකේ පුතාලා test 9 10 11 කියලා එනවා ප්‍රශ්න වගේක්. test 9 10 11 12 ඒවා ටිකක් අමාරුයි. හිස්තැන් පුරවන්න එන්නේ. හරි. හිස්තැන් 14ක් දීලා වචන 18ක් දෙනවා. තෝරලා ලියන්න අමාරුයි. මේ දවස්වල 11 වසරේ පන්ති ළමයි එක්ක මම ඒවා කතා කරන්නේ. චුට්ටක් අමාරුයි මේ ප්‍රශ්න. නමුත් මේවා ලියන්න පුරුදුනොත් එහෙම පේපර් එක බලන කෙනාටවත් කිසිම ලකුණක් අඩු කරන්න බෑ. ඔයා කිසිම වැරද්දක් නැතුව හරියටම හරි ෆෝමැට් එකට ලියලා තියෙනවා. නිසා පුළුවන් තරම් මේවා ප්‍රැක්ටිස් කරන්න. හරි. මේවා ටික කාලයකදී අමතක වෙලා යනවා. ලියන්න නැතුව හිටියොත් අමතක වෙලා යනවා. සමහරට දැන් උනත් මේවා අහද්දී සමහරුන්ට වාක්‍ය අමතක වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒක කරන්න එපා. අපිට ලියාගන්න අනිවාර්යයෙන් එක්සෑම් එක වෙනවා. රයිට්. පුතා ලියාගන්න මේ විදිහට question එක notice GC O level past paper question කියලා ප්‍රශ්නය ලියාගන්න. ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දෙන්න. ලියාගන්න පැහැදිලිව. mic off කරගන්න. පැහැදිලිව ලියාගන්න. Finish. ප්‍රශ්නේ නිවැරදිව ලියාගන්න පැහැදිලිව. අනිවාර්යයෙන්ම O level exam එක ටාගට් කරලා කරන්නේ. මේ පාස් පේපර්ස් වල ඒවා දැම්මම කතා කරනවා අපි. අනිවාර්යෙන් වෙනවා. හොඳට පුරුවන් වෙන්න ඕනේ මේවා ලියාගන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච අය පන්තියට හරියටම ඉගෙන ගන්න. උදාන ලියලා ෆිනිෂ් කරලා මට මැසේජ් එකක් එවන්න. right
Have you all finished writing? හැමෝම ලියාගෙන ඔව් සර්. ඉවරයි. හරි නේද? Yes, sir. ඔව් සර්. ඉක්මන් කරන්න පුතා. ඉක්මනට ලියා ගන්න. මේ පාස් පේපර් එකක් බලන්න 2001 2002 2000 ඉඳන් ඔය පේපර්ස් තියෙනවා නම් බලන්න. මට හරියටම මතක නෑ අවුරුදු මේක මට දාගන්න අමතක වෙලා ඒ වෙලාවේ. මේ වගේ මේවා ඉන්න ඔයාලට. Are Putala, have you finished writing the question? ප්‍රශ්න ලියාගෙන ඉවරයිද? No, sir. මම කරන්න මට ලියා ගන්න. පරක් වෙනා ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් කමක් නෑ ඔගේ. එක ෆොටෝ එකක් ගන්න. පස්සේ අර ක්වෙස්චන් එක ලියාගත්ත හැකි නේද? Finish, sir. Right, okay. I think all of you have finished writing. හැමෝම ලියලා ඉවරද? No. question එක you are the head prefect of your school. ඔයා තමයි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. You have planned ඔබ සැලසුම් කරලා තියෙනවා a workshop වැඩමුළුවක් on කියලා කියන උතන ගැන කියන්නේ. හරි? මම කියවනේ about කියන තේරුමටම සමාන තේරුමක් තමයි on කියන වචනේට දෙනවා. on කියන උඩ මත කියනත් ඒ වගේම ගැන කියනත් on කියනවා. ගැන English for you. හරි? ඔනෝයි මාතෘකාව ගැනයි තියෙන workshop එක. ඒතර මේ question එක කියවද්දී ඔයාට notice එක තුල සඳහන් කළ හැකි කරුණු හඳුනා ගන්න පුළුවන්. හරි? Write a notice to be put up on your school notice board. ලියන්න කියනවා දැන්වීම notice board එකේ දාන්න පාසලේ informing දැනුවත් කරමින් all the students of the workshop. පාසලේ සියලුම ළමයි දැනුවත් කරමින් all the students of the workshop කියලා කියද්දී කාටද ආරාධනා කරන්න කියන දේ බව උතනින් ගන්න පුළුවන්. 10 වසර ළමයින් විතරක් නෙමෙයි all the students අර home to invite කියන එක වාක්‍යය ලියද්දී ඔන්න ගන්න තියෙනවා එතනින්. ඊළඟට include ඇතුළත් කරන්න date, time, venue, chief guest and invite all the students. නැවත දීලා තියෙනවා මෙතන all the students කියලා. හරි. උදාහරණ මේක ලියන්න කලින් මට කියන්න notice එකේ format එකට අදාළ කරුණු ටික ඔයා කිව්වා. ඔයා හිතන්නේ මේකයි මේ notice එක කියලා මෙන්න. එහෙම notice එක කියලා හිතන්න. හරි මේක තමයි මම ලියන්නේ this is the page. හරි මේක තමයි දීලා තියෙන පිටුව. මේකේ කොහොමද අපි ලියන්නේ? notice එකේ ඇතුළත් කරේ ඒතර ආකෘතිය කොහොමද එන්නේ? මේ උඩින්ම මැදින් මොකද්ද ලියන්නේ? topic එක දාන්න. මතකයෙන් කියන්න මොකද්ද? Topic. topic එක ලියන්න. Notice. notice කියලා capital අකුරු වලින් ලියන්න ඕනේ. මෙන්න අර ලේසි වගේ ලියන්නේ. notice කියලා ලියන්න. හරි? ඊට පස්සේ වාක්‍ය ටික ලියන්න පටන් ගන්න ඕනේ. පළවෙනි වාක්‍යය කොහොමද ලියන්නේ? සඳහන් වෙන්නේ මොනවද? Organizer event එක. ඔව්. සංවිධායක කවුද කියලා ලියුවා. has so have invited කියලා ලියලා මේ මොකද ලියන්නේ? event එක අවස්ථාව ලියනවා. හරිද? දෙවෙනි වාක්‍යයේ කොහොමද ලියන්නේ මොනවද? it will be held on කියලා පටන් අරගෙන date න්‍යාය වේරාවස්ථානය. time venue දෙවෙනි වාක්‍යයේ ලියන්න. හරි date time venue. තුන්වෙනි වාක්‍යය තුල මොකද ලියන්නේ? the chief guest will be කියලා. හරි how the chief guest කියන දේ how the chief guest කියන දේ එයාගේ designation එකයි. හරි එයාගේ තනතුර ඕනනම් ලියන්න පුළුවන්. උදාට හදලා මොනවා හරි ලියන්න පුළුවන්. හරි කවුරු හරි කෙනෙක් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් කෙනවා කියලා ලියන්න. එතන ප්‍රොෆෙසර් කෙනෙක් කෙනවා කියලා ලියන්න. හරි අවසානයේ හතරවෙනි එකේ මොකද්ද ලියන්නේ? Whom to invite. home to invite කාටද ආරාධනා කරන්නේ? home to invite කාටද ආරාධනා කරන්නේ? හරි ඒක ලියන්න. හරි හැබැයි අර ලේසියෙන් ලියන වගේ එකයි තව ලියලා තියෙන්නේ notice කියන එක විතරයි. තව අපි ලියන්න තියෙනවා date එක, signature එක, ඒ වගේම තමයි designation. ඒවා කොහෙන්ද ලියන්නේ? මෙතනින් මොකද්ද ලියන්නේ? මෙතනින් Date එක. මේ notice එක ලියන අද දවසේ ලියන්න ඕනේ කවදද? ඒ වගේම right side එකේ Signature designation. ඔව්. ඔයාගේ signature එක දාන්න ඕනේ. ඒ වගේම ඒ එක්ක මෙතන මේ යටින් ඔයාගේ තනතුර ප්‍රශ්නය තුල දීලා තියෙනවා.
නිකම්ම ඉස්කෝලේ ඉන්න ළමයෙක් නෙමෙයි ඔයා. කවුද කියලා තනතුරක් කියලා තියෙනවා. ඒක ඩෙසිග්නේෂන් කියලා. මෙන්න notice එකක් ලියද්දි භාවිතා කර යුතු format එක. මේකයි format එක වෙන්නේ. හරි. පුතාලා වෙලාව 11:20යි දැන්. 11:21ක් වගේ දැන් වෙලාව 11:21යි. විනාඩි 10ක් විතර සර් දෙන්න. Can you write down this notice correctly? notice එක ලියන්න පුළුවන් තනියම. Yes, sir. Right. පුළුවන් sir. Yes. You try to write down the notice correctly. නිවැරදිව ලියන්න බලන්න notice එක. Then we can discuss. ඊට පස්සේ teachers answer කතා කරමු. හරි? මේ අදාළ වාක්‍ය ටික බලන්න නැතුව ලියන තරමට හොඳයි පරණ ඒවා. මතක් කර කර ලියන තරමට හොඳයි. අමතක වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න ලියන්න. O level paper එක ආපු එකක්. ඔයාටම ආවා කියලා හිතන්න මේ O level වල. ඒතර තමයි ලියන විදියට ලියන්න බලන්න. බලමු full marks ගන්න ඔයාලට ලියන්න පුළුවන්ද කියලා. අලුතෙන් ආපු අය try කරන්න ලියන්න. හරියටම මම 11:00ට සාකච්ඡා කරනවා. හොඳට කල්පනා කරලා එක mistake එකක් නැතුව ලියන්න. හරි? එක mistake එකක් නැතුව ලියන්න. සර් ස්ක්‍රීන් එක පොඩ්ඩක් share. මොකද පුතා? අර දාලා තිබ්බේ පොඩ්ඩක් ස්ක්‍රීන් එක share කරන්න පුළුවන්ද? මෙන්න question එක. Finish, sir. Right, very good. If you have finished writing, send me a message. Message එකක් එවන්න ලියලා ඉවරයි. Finish sir. Right. ෆිනිෂ් O level exam එකේ 11 වසරේ එන එකක් දැන් මම ඉක්මනින් ලියන්න පුළුවන් කියන්නේ විභාගෙදී S2 පියාගෙන පුතාලට ලියන්න පුළුවන්. හරි? S2 පියාගෙන ලියන්න යන්න එපා. හරි? S එකේ ලියලා ඊට පස්සේ මම කියන්නේ S2 පියාගෙන ලියන්න පුළුවන් කියන්නේ එච්චරට ඔයා ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ දැන්. අනිවාර්යෙන්ම එනේවනේ මේවා. බය වෙන්න දෙයක් නෑ විභාගෙට. හරි? හොඳට කොන්ෆිඩන්ස් තියාගෙන යන්න පුළුවන්. මට ලියන්න පුළුවන් කියන හැඟීම. මොනවයිද අනිත් අයගෙන් අහයි ඔයාලගේ සර්ලා මොනවද කිව්වේ නා කියලා. ඔයාගේ ටීචර් මොනවද එනවා කිව්වේ. ඒව ඕනේ නෑ. හරි? Taman දන්නවා එන්නේ මොනවද? ලියන්නත් දන්නවා ලෑස්ති වෙලා තියෙන ක්ලාස් එකේදී. අපි chart කියන මාතෘකාවත් පටන් ගන්න ඕනේ සාකච්ඡා කරන්න. bar graph වගේම ඉගෙන ගන්න ඕනේ ඒක. ඒකේ percentage තමයි තියෙන්නේ. හරි වෘත ප්‍රස්ථාර වල right ඉක්මනින් ලියන්න ලියන අය සර් ප්‍රශ්නයෙන්ම ගන්න පුළුවන් නේද සර් පළවෙනි එකට උත්තරේ? ඔව් ප්‍රශ්නෙන් ගන්න තියෙනවා. හරි. කවුද ඕගනයිස් කරන්නේ? ඒ වගේම මේ මොනවද මේ මොකද්ද ඉවෙන්ට් එක? හරි. ප්‍රශ්න තුලින්ම ගන්න පුළුවන් ගොඩක් වාක්‍ය වලට යොදාගත හැකි වචන තියෙනවා ප්‍රශ්නය තුලම. හරි. එළියන වාක්‍ය ලියනේ විදිහ මතක තියාගන්න ඕනේ. ඕගනයිසර් ඉවෙන්ට් ලියන්න භාවිතා කරන වාක්‍ය මොකක්ද? ඩේට් ටයිම් විඩියෝ ලියන්න භාවිතා කරන වාක්‍ය මොකක්ද? චීෆ් ගෙස්ට් කෙන ලියන්න භාවිතා කරන වාක්‍ය මොකක්ද? අන්න එහෙම මතක තිබ්බොත් ලියාගන්න ලේසියි ඔයාලට. ඒවා හරියටම හරි වාක්‍යෙ කිසිම වැරද්දක් නැහැ ඒ වගේ. පේපර් එක බලන කෙනාට කිසිම විදියකින් ලකුණු අඩු කරන්න බෑ. ඒ නිවැරදිවම වාක්‍ය ලියලා තියෙනවා.
එකෙනෙක් අහලා දෙනවා බාර් ග්‍රාෆ් කරලා ඉවරද කියලා. බාර් ග්‍රාෆ් උගන්වලා ඉවරයි ක්ලාස් එකේ. අපි ගිය මාසේ පටන් ගත්තේ අගෝස්තු මාසේ බාර් ග්‍රාෆ්. හරි. බාර් ග්‍රාෆ් නැවත අපි ලියනවා. ඒ පන්තියට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් බාර් ග්‍රාෆ් උගන්වද්දී එහෙම නැත්නම් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අපි උදාහරණ කතා කරද්දී පාස් පේපර්ස් වල අපිව කතා කරද්දී යමක් ඉගෙන ගන්න පුළුවන්. නැවත 11 වසරේ රිවිෂන් එකක් කරනවා ඔක්කොම. සඳුදා පන්ති කියලා දෙන්නේ නැද්ද සර්? සඳුදා ක්ලාස් එකේ නම් ටෙන්සස් පාඩම තමයි කරගෙන යන්නේ. නමුත් පුතාලා ප්‍රමාද නැහැ. පරක් වෙලා සම්බන්ධුනාට ඔය බාර් ග්‍රාෆ් එක ඉගෙන ගන්න බැරි වුණා නම් නැවත ඒවා රිවිෂන් එකක් කරනවා මම ඉස්සරහට. හරි? ඒක සඳුදා ක්ලාස් එකේ නෙමෙයි. හරි? රිවිෂන් එකක් වශයෙන් කරනවා කවර් කරගන්න පුළුවන්. නෑ සර් notices ඒව කරන්නේ නැද්ද? ඒවත් රිවිෂන් එකක් කරනවා. රයිටින් පාර්ට් එක කියලා O level exam එකේ ලකුණු 35 කියන ප්‍රශ්න සෙට් එකනේ. ඔය ටික වෙනම රිවිෂන් එකක් කරනවා. හරි පුතාලා වෙලාව අවශ්‍යද? You want more time to write down? Finish, sir. ආමත් බෝඩ් එක හරි නෑ අද මොනවා හරි දෙයක් මේකට වෙලා තියෙනවා. අපිට නම් හොඳට පේනවා. ඔව් සර් අපිට හොඳට පේනවා. එහෙමනේ. දැන් අඳුර වැඩි වුණා. ඩාර්ක් වුණා. දැන් හරි නේද? ගැටලුවක් නෑනේ. නෑ සර්. දැන් හරි sir. හරි. පුතාලා මේ I think you all have finished writing. කියලා නම් ඉවර ඇති මේ වෙද්දී. ඒක අහලා තිනවා සර් මේ වාක්‍ය හරිද? The purpose of this event is improve the knowledge of all the students. නෑ පුතා ඔක ඉන්නෝනේ ඔහොම නෙවෙයි. The purpose of this event is to improve the knowledge of all the students කියලා. Event is improved කියලා කියන්න එපා. ඔයා පැසිව් කරන්න වෙන්නේ නැති ඒකේ try කරන්න නැත්te එහෙම ගන්න බෑ. The purpose of this event is to කියලා එන්නෝනේ. Is to improve කියලා විතරයි එන්නේ ED එන්නේ. Improve the knowledge of all the students. Excuse me, sir. Yes. කියන්න පුතේ. Sir, මේ notice එකේ අරමුණ ලිව්වට කමක් නැද්ද? ගැටලුවක් නැහැ. හරි? ඒක ලියන්න කියලා නම් ප්‍රශ්නය තුල දීලා නැහැ. ඒ exam එකේදී O level paper එකේ ආපු එකක් දීලා නැහැ පුතේ ලියන්න. නමුත් the purpose is කියලා ඔයාලට ඕන ලියන්න පුළුවන් අරමුණ. හරි? ඕන ලියන්න පුළුවන්. මම ඊට අදාළ වාක්‍ය ලියන්න මේක කියලා දෙන්න නැතුවේදී මම මෙතන ලිව්වේ නැහැ.
Now if you want you can write down. Optional ලියන්න පුළුවන්. Right. එවනම් අපි මේක සාකච්ඡා කරමු. I think most of them could write down the notice correctly. නිවැරදි පුතාට notice එක ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙමයි ඈ. දැන් සර් හැමදාම මේවා සාකච්ඡා කරන්නේ නැහැ. එක එක මාතෘකාවලට යනවා. ඒතකොට මේවා සාකච්ඡා කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. නමුත් ඔයා මේවා ලියන්න නැතුව හිටියොත් එහෙනම් පුතාට අමතක වෙලා යනවා. අපි ටියුට් ක්ලාස් එකේදී අර ප්‍රශ්න සාකච්ඡා කරද්දී ගොඩක් වෙලාවට හම්බ වෙනවා. හරි. එතකොට නැවත මතක් වෙනවා අපි ලියන නිසා. නමුත් අපි අලුත් පාඩම් දැන් අපි chart කියන මාතෘකාව පටන් ගන්නවා. pie chart ලියන්න පටන් ගන්නවා. එතකොට මට notes ආයි ලියන්න වෙන්නේ නැහැ. හරි. නමුත් ඔයා past paper book එකක් හරි අරගෙන හොයලා ලියන්න. ගන්න 2000 2005 විතර ගන්න තියෙන past papers ටික. ඔක්කොම notes හොයලා ලියන්න. තනියම ලියන්න. හරි. ලියන්න දන්නවනේ. ලියන්න එතකොට ඔයාලට තව පුරුදු වෙනවා. නැත්තම් අමතක වෙලා යනවා මේක. භාවිතා කරන්න නැතුව හිටියොත් if you don't write these things you may forget quickly. ඔයාලට මේ අමතක වෙන්න ඉඩ තියෙනවා ඉක්මනට. හරි. ඒ නිසා you try to keep on writing notes and notices in the past papers. Past papers වලින් notices ලියන්න ගන්න. තාම 10 හිටියට කමක් නැහැ. 11 සැරේම ලියන්න ගන්න. හරි. එහෙනම් you can discuss teacher's answer. Okay. Excuse me sir. Sir මේ බ්‍රා ග්‍රාෆ් වල සර් අර තීරු දෙකක් ආවම කොහොමද විස්තර කරන්නේ? හරි. ඒකත් මම කියලා දෙන්නම්. ඒක ළඟ තීරු දෙකක් තියෙන එකක් තියෙනවා. ඒක 11 වසරේදී මම කියලා දෙන්නම්. හරි. 11 වසරේදී කියලා දෙන්නම්. ඒක ලියන ක්‍රමවේදයක් වෙනවා. ලොකු වෙනසක් නැහැ. එහෙම එනවා ඉතාම කලාතුරකින් තමයි එහෙම දෙයක් එන්නේ. හරි. එහෙම ආවොත් ලියන්න ඕනේ ආකාරය 11 වසරේදී කියලා දෙන්න. සර් past day මොනවාද මේ අර term තුන්වෙනි වාරේ පොතේ තියෙනවනේ සර් ඒක. table chart diagram මේ ඔක්කොම කතා කරනවා. හරි ඒක ඔක්කොම කියලා දෙන්න. හරි එහෙනම් මෙන්න question එක ලියා ගන්න teachers answer කියලා. teachers answer කියලා හැමෝම ලියා ගන්න. teachers answer මගේ පිළිතුරක් දෙමු. හරි ඔයා නිවැරදිව ලියලා ඇති. නමුත් කම්මැලි වෙන්න එපා. මගේ එකත් ලියා ගන්න. එකම එක 10 පාරක් ලියුවොත් වැඩි වෙන්නේ නැහැ. මොකද මම දන්නවා අමතක වෙනවා. right මගේ ආන්සර් එක දෙන්න කලින් අවස්ථාව දෙනවා 3 දිනෙකට 4 දිනෙකට වගේ ලියපු notice ටික කියවන්න. I can give a chance to few of you to read the notice you have written. උදාහරණයක් තියෙන notice එක කියවන්න. හරි. කාඩ් දෙක කියවන්න පුළුවන්. right දිනෝෂ හෝ දිනෝෂාද මන්දා. හරි මෙහෙමයි පන්තියට සම්බන්ධ වෙද්දී අදාළ අංකයක් භාවිතා කරන්න නමත් භාවිතා කරන්න. හරි කාඩ් එකේ අංකයක් තියෙනවනේ ඔයාලට ලැබෙන දැන් සැප්තැම්බර් මාසෙට ඔයාලට ලබා ගන්න තියෙන මේ ටියුට් එක. ඔක්තෝබර් මාසෙට. හරි ආයතනයට ගිහලා මේ ටියුට් එක ගන්න විදුල ආයතනේ. හරි මේ ටියුට් එක ගන්න ඕනේ ඔක්තෝබර් මාසෙට අපි අගෝස්තු මාසෙට ටියුට් නේ සැප්තැම්බර් මාසෙට ටියුට් එකේ ඔක්කොම ඒවා කරලා අවසానයි. අපි සිකුරාදා නම් මේ ටියුට් එක ආරම්භ කරන්න පුළුවන් අපිට. ආයතනයට ගිහලා ටියුට් එක ගන්න. ටියුට් එක ගනිද්දී අංකයක් ලැබෙනවනේ. ඒ අංකය සහ නම නිවැරදිව පන්තියට සම්බන්ධ වෙච්ච ඇතුළත් කරලා සම්බන්ධ. හරි නමත් එක්කම අංකෙ ඇතුළත් කරන්නේ. හරි. right හැමෝම lower hand කරන්න. right බලන්න මේ කියවන්න කැමති කවුද ඉන්නේ? චනුදි. හරි කවි කලින් කියවුවා වගේ මතකයි. චනුදි බලන්න පුතා කියන්න බලන්න මේ ඔයා ලියපු notice එක නිවැරදි වුණු අනිත් අය අහගන්න. Notice, I have organized a workshop on English for you. It will be held on 5th April 2022 from 8 a.m. to 10 a.m. in our school auditorium. The chief guest will be Mrs. Kamala, a lecturer of the University of Ruhuna. The purpose of this workshop is improve the English knowledge of the students. All the students are kindly invited to participate in this workshop. right very good. හරි full marks ලැබෙනවා යාට exam එකේ ලියුවොත්. ඊට පස්සේ දිනෝෂාද දන්නේ හරි. පුතා කියවන්න. Royal College Horana School English Club has organized a English for You workshop. It will be held on 28th of October 2021 at 8 a.m. in the school main hall. The purpose
The purpose, Purpose. the purpose is to improve the ability of English language to the students. The chief guest will be the senior lecturer of the Dr. Nimal Jayatilaka. All the students are kindly invited to participate in this occasion. Right, very good. You also can get full marks, Dinusha. Good. Right. What about others? Tawkenek? Yasiru. යසිරු පුතා කලින් කියවුවා නේද? කලින් එක කියව නෝට් එක අපි වෙන කෙනෙක්ට chance එක දෙමු මේ පාර. තව කෙනෙක් කවුද? S202. number එක S202. right. පුතා Our කියවන්න. school has organized workshop on English for you. It will be held on 20th of August 2020 from 9:30 a.m. at school main hall. The chief guest will be Professor Jayakanta. All the students are kindly requested to participate in this occasion. Right, very good. Right. What about others? තව කෙනෙක්? තව කාටද පුළුවන්? හරි පුතා කියවන්න. තව කෙනෙක් ඉන්නවා නම් කියවන්න. The head prefect has organized a workshop on English for you. It will be held on 14th of October at 9 a.m. at the school main hall. The chief guest will be Mr. Raman, of a university lecturer. All the students are kindly requested to participate in this occasion. right, good. හොඳයි. හරි. එහෙනම් මම හිතනවා ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න බහුතරයකට අනිවාර්යයෙන්ම නිවැරදිව ලියා ගන්න පුළුවන් කියලා. හරි? right. අපි එනම් පුතලා ටීචර්ස් ආන්සර්ත් සාකච්ඡා කරමු. නේ? ඊට කලින් විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. අපේ අතුගමස මේ දැනුවත් කිරීම කරන්න කියලා මට කිව්වා. හරි? දැන් මෙහෙමනේ. දැන් පුතාලා මේ දවස්වල ආයතනයේට යන්නේ සමහර දෙමව්පියෝ යනවා වෙන්න පුළුවන් ටියුට් එක ගන්න. හරි? අපි ගාව ඔයාගේ කිසිම විස්තරයක් නැහැ ආයතනයේ. සාමාන්‍ය විස්තර අපි පන්ති පවත්වද්දී ආයතනයේට හැම දරුවෙක්ම එනවා. එතකොට ඔයාව ලියාපදිංචි කරගනිද්දී ඔයාගේ නම, ඔයා ඉගෙන ගන්න ශ්‍රේණිය, පාසල, හරි, ඔයාගේ ලිපිනය, දුරකථන අංක ඔය සියල්ලම අපි ලබා ගන්නවා. නමුත් දැන් මේ ඔන්ලයින් ක්‍රමය තුල පුතාලාගේ දෙමව්පියෝ ආයතනයට ආව ටියුට් එක ගත්ත ගියා. හරි? අපි දන්නේ නැහැ ඔයා මේ මොන කොහෙන්ද සම්බන්ධ වෙන්නේ, පාසල මොකක්ද? හරි? 10 වසරේ ඉංග්‍රීසි පන්තියට කොච්චර ළමයි ප්‍රමාණයක් මගේ පන්තියෙන් හරියටම සම්බන්ධ වෙනවද පොඩ්ඩක් ඔය කරුණු ටික අපිට පෙළගස්ස ගන්න පොඩ්ඩක් අපහසුයි. ඒක නිසා රතුගම සර් කියන්නේ කිව්වා මට අද ක්ලාස් එකේදී හරි ඔයාගේ විස්තරය ඔයාගේ නම ලිපිනේ වගේ ඔය වගේ විස්තර මේ කරුණු 6ක් තියෙනවා. ඒ කරුණු 6 අපේ විදුල ආයතනයේ WhatsApp නම්බර් එකක් තියෙනවා. ඒකට WhatsApp කරන්න කියලා. දැන් දෙමව්පියන්ට ඔය ටියුට් එක ගන්න එන වෙලාවට ඔයා ලියන්න කිව්වොත් එimhe හරි කරදරයි. ළමයි ගොඩක් ඉන්නවනේ. හරි මගේ පන්තියේ මම දන්න තරමින් මට කිව්වා මේ 10 වසර පන්තියේ ළමයි 300ක් 350 ප්‍රමාණයක් ඉන්නවා කියලා මේ ඊයේ මාසේ. හරි. එතකොට ඔය ළමයිගේ දෙමාපියෝ ඔක්කොම ඇවිල්ලා ඔතන ඔයා ලියන්න ගත්තොත් එහෙම ලොකු මේ ක්‍රවුඩ් එකක් එතන ඇති වෙනවා. හරි. ලොකු සෙනගක් පිරෙනවනේ ඒක ලියන්න කරදරයි. ඒක නිසා පුතාලා අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාන්න ඕනේ මම මේ කියන විස්තර ටික. හරි. මොකද දැන් අපි ඉදිරි අනාගත දවසක අපිට දැන් පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. physical classes භෞතික පන්ති කාමරේ අපේ වැඩ පටන් ගන්න පුළුවන් වෙයි කියලා ඉදිරි අනාගතයේ අඩුමතරම ඊළඟ අවුරුද්දේ මුල වෙද්දිවත්. එතකොට දැන් මගේ පන්තියේ තියෙනවා ළමයි 300ක් 350. තව පටන් ගත්තාම ළමයි වැඩි වෙනවා. හරි. එතකොට ඔය ඔක්කොම එක ක්ලාස් රූම් එකකට දාද්දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද වලට අනුගමනය වෙන්න වෙනවනේ අපිට. හරි. එතකොට ලොකු ක්ලාස් රූම් එකක් වෙන් කර ගන්න වෙනවා මට. හරි. අනිත් රතුගොසයටත් ඒ වගේ ළමයි ප්‍රමාණයක් තියෙනවා. මට වඩා වැඩි ප්‍රමාණයක්. හරි. එතකොට සර්ගේ පන්තියත් arrange කර ගන්න වෙනවා. අනිත් ගුරුවරුන්ගේ පන්තිත් arrange කර ගන්න වෙනවා. හරි. එතකොට අපිට ඉන්න ළමයි ප්‍රමාණය ඒ තව පටන් ගත්තාම අලුතෙන් ළමයි එනවා. ඒ පන්ති කාමර උනත් නිවැරදිව හදාගන්න අපිට ඔයාගේ විස්තර ටික අවශ්‍යයි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් 10 වසරේ ඉංග්‍රීසි පන්තියෙන් මෙච්චරක් එනවා. හරි. 11 වසරේ ඉංග්‍රීසි පන්තියට ගණන් පන්තියට මෙච්චරක් එනවා. හරි. අන්න ඒක නිසා අනිවාර්යයෙන්ම සමහර විට ඔයාට අංකයක් පවා ලැබෙන්න පුළුවන්. හරි. ඔයාට ඉඳ ගන්න තැනක් අංකයක් පවා ඔයාගේ යාළුවෝ ගාව වෙන්න පුළුවන්. එහෙම ඉඳ ගන්න අවස්ථාව දෙනවා. හරි යාළුවෙක් ගාව ඉඳ ගන්න අවස්ථාව දෙනවා ඔයාට. අංකයක් පවා ලැබෙන්න පුළුවන්. මොකද ඉදිරියේදී මේ ළමයි වැඩි ප්‍රමාණයක් අපේ පන්ති වල ඉන්න නිසා අපිට ඒ දේවල් arrange කර ගන්න ඕනේ දැම්මම. හරි. ඒක නිසා පුතාලා ඔයාගේ පොතේ
අනිවාර්යයෙන්ම මේ ටික ලියාගෙන මැසේජ් එකක් අද ක්ලාස් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම දාන්න. අනිවාර්යයෙන්ම මැසේජ් එක දාන්න. හරි. මෙන්න මේ කරුණු ටික මැසේජ් එක ඔයා සඳහන් කරන්න ඕනේ. ලියා ගන්න. ඔයා ලියා ගන්න. පුතාගේ නම. හරි. ඔයාගේ සම්පූර්ණ නම සඳහන් කරන්න ඕනේ. හරි. ඒ වගේම තමයි ඔයා ඉගෙන ගන්න පාසල. අර ඇප්ලිකේෂන් එකක් අතින් දෙන්න විදියක් නැති නිසා මැසේජ් එකකින් මේ ටික ගෙන්න ගන්නවා. අනිවාර්යයෙන්ම යවන්න. හරි. Tamanට අංකයක් පවා හිමි වෙයි ඉස්සරහට පන්තියේ මොකද ඉඳ පහසුකම් හදා ගන්න අවශ්‍ය නිසා. ඒ වගේම ශ්‍රේණිය. හරි. දැන් මේ අවුරුද්දේ 10න් 10 ශ්‍රේණිය. හැබැයි අපිට මේ අර විස්තර ටික ගොනු කරගන්න ලේසි වෙන්න ඔයා ඉස්කෝලේ 10 ශ්‍රේණියේ A පන්තියද B පන්තියද C ද D ද එහෙම ඉස්කෝලේ අර පන්ති ටික වෙන් කරලා තියෙන්නේ. අන්න ඒකත් එක්කම එවන්න ඕනේ මැසේජ් එකේ. එහෙම ඉස්කෝලේ එහෙම A B C D කියලා නැත්නම් හරි නැත්නම් වෙන ඒවා තියෙනවනම් නිකන් 10 ශ්‍රේණිය කියලා ඉවත් ඇති. එහෙම නැත්නම් 10 ශ්‍රේණිය A B C මොකක්ද කියලා ඔයා එවන්න. හරි. නම ඕනේ, පාසල ඕනේ, ශ්‍රේණිය ඕනේ, ඒ වගේම ලිපිනය. හරි. ලිපිනය අවශ්‍යයි ඔයාගේ. ඒ වගේම තමයි විදුල ආයතනයේ ඉගෙන ගන්න විෂයන්. විදුල ආයතනයේ මේක ලියා ගන්න හැමෝම ඉගෙන ගන්න විෂයන් සහ ගුරුවරු. හරි. විදුල ආයතනයේ ඉගෙන ගන්න විෂයන් සහ ගුරුවරු. දැන් ඔයා මගේ ඉංග්‍රීසි ක්ලාස් එකට එනවා. අනිවාර්යෙන්ම ඉංග්‍රීසි මත්සංග සමරකෝන් සර් කියලා ලියන්න. දාන්න මැසේජ් එක. හරි. රතුගම සර්ගේ පන්තියට යනවා නම් මැත්ස් රතුගම සර්. සයන්ස් හරි. හිස්ටරි ඒ අදාළ විෂයන් වලට ඔයා විදුල ආයතනයේ මොන පන්තියටද යන්නේ කියන සඳහන් කරනවා. ඒ වගේම අනිත් දේ පහ 6 7 8 ශ්‍රේණිවල ඉගෙන ගන්න නංගිලා මල්ලිලා සිටියේ. සිටියේද? එහෙම ඉන්නවා නම් එයාගේ එතන ඉන්නවා නම් ඔව් කියලා දාන්න ඕනේ. ඔව්. හරි. එයාගේ ශ්‍රේණිය. දෙන්නෙක් ඉන්නවා නම් හරි ඒ දෙන්නගේම ශ්‍රේණි දෙකම දාන්න. ඔය විස්තර ටික රතුගම සර් එවන්න කියලා මට ඊයේ කිව්වා. අනිවාර්යයෙන්ම යවන්න. නම්බර එක මම ලියන්නම්. මගේ නම්බර එකට එහෙම එවන්න එපා. හරි. මගේ WhatsApp නම්බර එකට නෙමෙයි. මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්නයි කිව්වේ. WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. 076යි 79යි 23යි 79යි 23යි 523 ලියාගන්න නම්බර එක. හරි. ඔයාලගේ නම්බර එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා WhatsApp වලින් යවනවනේ. මොකද මේ නම්බර එක ඔයාලා එක තියෙනවා. 076යි 79යි 23යි 523. හරි. ඔයාලට හිතෙන නම්බර්ස් වලට එහෙම යවන්නේ නැහැ. හරි. 119 වලට යවලා බලන්න ඕනේ. කියලා හිතලා එහෙම යවන්නේ නැහැ. WhatsApp කරන්නේ නැහැ. හරි. මේ නම්බරයටයි WhatsApp කරන්නේ. නැත්තම් සමහරව එහෙමත් යවනවා 118 වලට යවලා බලන්න 9 වලට යවලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. හරි අද ක්ලාස් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම යවන්න. හරි පැහැදිලිද මේ මැසේජ් එකේ මේවා ලියන්න අවශ්‍ය නැහැ. එලින්ම නම ටයිප් කරන්න. හරි ඊට පස්සේ ඔයාගේ පාසල ඔයා 10 ශ්‍රේණියේ A පන්තියද B පන්තියද C ද මොකද්ද කියන්නේ. ලිපිනේ සඳහන් කරන්න. හරි ඒ වගේම විදුල ආයතනයේ ඉගෙන ගන්න විෂයන් සහ ගුරුවරු. හරි ඔයා ඉංග්‍රීසි ක්ලාස් එකට යනකොට ඉංග්‍රීසි මත්සංග සමරකෝන්ස එහෙම ඊළඟ 5 6 7 8 ශ්‍රේණි වල ඉගෙන ගන්න නංගිලා මල්ලා ඉන්නවා නම් හරි සිටිද කියලා තියෙනවා ඔව් කියලා දැම්මා එයාලගේ ශ්‍රේණි ටික නැත්නම් නැහැ හරි මොකද දාන්න අවශ්‍ය නැහැ අපිට මේකේ මේ කරුණු ටික එතකොට මේ අර ආයතනයේට ඔයාලගේ ඩේටාබේස් එකක් හදා ගන්න පුළුවන් දැන් අපි ඉස්සරහට හදාගෙන යනවා ළමයින්ට මැසේජ් එකක් දෙන්න
හැමෝටම එකපාරේ මැසේජ් එක දෙන්න. හරි? ඒ වගේ database එකක් හදා ගන්න ඕනේ ආයතනයේට. දැන් මේ දවස්වල එහෙම database එකක් නැහැ පුතාලා ආයතනෙ නැති නිසා. හරි? මේ නම් එකට අනිවාර්යෙන් පන්තියෙන් පස්සේ මැසේජ් එකක් යවන්න මතක් කරලා. නැත්නම් ඔයාට මේ ෆිසිකල් ක්ලාසස් එකෙන් පටන් ගන්නදී ළමයි ප්‍රමාණය පුතේ සීමා කරන්න වෙනවනේ අපිට ගන්න වෙන. හරි? එක කණ්ඩායමකට සමානට දැන් මගේ පන්තියේ ළමයි 300ක් 350ක් අතර ඉන්නවා කිව්වා. හරි? කොහොමත් එකපාරටම ළමයි 350කට රජයෙන් අවසර දුන්නත් පන්ති කරන්න දෙන්නේ නැහැ. කණ්ඩායම් දෙකකට තුනකට කඩන්න වෙනවා. හරි? එතකොට ඒක නිසා මේ දේවල් මේ අපිට arrange කර ගන්න ඕනේ. හරි? පුතාලා ඒක නිසා අනිවාර්යයෙන්ම මැසේජ් එක යවන්න. හරි නේද මේ ටික? හරි වෙන කොලේක ලියලා හරි කමක් නැහැ. මේ ටික කොලේක ලියුවා ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක යවන්න. එහෙම නැත්නම් කෙලින්ම ටයිප් කරන්න මේ ටික. හරි? මේ ටික ටයිප් කරන්න. හරි එහෙනම් මට අනිවාර්යයෙන්ම කියන්න කියලා කිව්වා පන්ති විනාඩි 15ක් අරගෙන පැහැදිලි කරලා කියන්න කියලා ඊ කිව්වේ. මට කෝල් එකක් ඉල්ලස. හරි. විදුලකට නංගිලා මල්ලාද කියලා කෙනෙක් අහලා තිනවා නෑ විදුලකට නංගිලා මල්ලා නෙමෙයි තමන්ට නංගිලා මල්ලා ඉන්නවා 6 5 6 7 8 ශ්‍රේණිය. හරි. තමන්ට ඉන්නවා නම් ඉන්නවා එහෙම නැත්නම් ඔව් එයාලගේ ශ්‍රේණිය ටික. හරි. right එහෙනම් මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව හරි මට මැසේජ් එකක් එවන්න. WhatsApp මට මැසේජ් එකක් කියලා අහගන්න සර් මේක මොකද්ද දාන්න ඕනේ කියලා. හරි මේ නම් එකට යවන්න. නම් එක පැහැදිලිව ලියා ගන්න. right ඒ වගේම තමයි මේ මාසේ අදාළ ටියුට් එක ආයතනයෙන් ගන්න homework මේකේ මේ මම ඊයේ ක්ලාස් එකේ කිව්වා precautions වලින් තියෙනවා ඒ වගේම picture description තියෙනවා test 1 එකේ ඉඳන් කොතන වෙනකන්ද කරන්න කිව්වේ ඔක්තෝබර් මාසේ 5 වෙනකම් හරි මේ මාසේ ටියුට් එක අරගෙන test 1 ඉඳන් 5 වෙනකම් homework කරන්න සිකුරාදා පේරු ක්ලාස් එකේදී ටියුට් ක්ලාස් එකේ සාකච්ඡා කරමු හරි උදාලා කියන්න මොනවා හරි එතකොට ගැටලුවක් තියෙනවා නම් මයින් අහන්න 9 වසර නංගිලා මල්ලා අයිති නැද්ද 9 වසරේ නංගිලා මල්ලා නම් අවශ්‍ය නැහැ 5 6 7 8 කියලා තමයි මට කිව්වේ හරි ඒ සම්බන්ධ මොකද ගැටලුවක් නැහැනේ මැසේජ් එක එවන එක සම්බන්ධව WhatsApp මැසේජ් එකක් යවන්න ඒ කියන්නේ මේ ආයතනයේට ඔයාලගේ මේ ළමයි ලියාපදිංචි කරගන්න විදිහක් නැහැනේ දැන් මේ පොලයක් දීලා හරි ඒක නිසා මැසේජ් එකකින් හරි ඒක ගෙන්නගෙන අර ඩේටාබේස් එකක් හදාගන්න. අර එතකොට එකපාර මොනවා හරි හැමෝටම ළමයින්ට මැසේජ් එකක් දෙන්න ඕනේ වුණොත් එහෙම අපිට එකපාර මැසේජ් එකක් එවන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඒකයි. හරි. එහෙනම් පුතාලා මේ ඒකට දුරකථන අංකය දාන්න ඕනේ නැද්ද? ඔයාලගේ දුරකථන අංකය අවශ්‍ය නැහැ. ඔයාලගේ අවශ්‍ය නැහැ. ඔයාලගේ අංකය කෙලින්ම යනවනේ. හරි. WhatsApp නම්බර් එක යවන්න. නංගිලා මල්ලා නැත්තම් මොකොත් යවන්න දෙයක් නැහැ ඒකට. හරි. right අපි ගමු මේ question එක සාකච්ඡා කරමු. හරි. teachers answer එක නම් පුතාලා ලියාගන්න teachers answer කියලා මෙන්න question එක. You are the head prefect of your school. ඔයා තමයි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. You have planned ඔබ සැලසුම් කරලා තියෙනවා වැඩමුළුවක් on English for you. Write a notice to be put up on your school notice board. School notice board එකේ දාන්න notice එකක් ලියන්න කියනවා. සියලුම සිසුන්ට දැනුවත් කරන්න. අතුලත් කරන්න කියනවා date time venue chief guest invite all the students. හරි. මට උදව් කරන්න ලියන්න මේක. හරි. මම ලියනවා මාතෘකාව මෙහෙම. ඔයාලා ලියා ගන්න teachers answer කියලා ඔයාලා ලියා ගත්තා. First, you should write down the topic as notice with capital letters. Capital අකුරු වලින් ලියන්න මේක notice කියලා. හරි. notice කියලා capital අකුරු වලින් ලියන්න ඕනේ. ලියන්න notice කියලා capital අකුරු වලින්. right. ඊට පස්සේ අපි ලියමු දැන් ලේසියව හතරක් වෙනවා වාක්‍ය හතරක් ප්‍රධාන වශයෙන් ලියන්න තියෙන්නේ. හරි. පළවෙනි වාක්‍යය organizer event මේකේ ඉවෙන්ට් එක නම්
a workshop English for you කියන එකනේ. a workshop English for you කියන එක. organizer වෙනකොට මොකද්ද ගන්න? I our school කියලා ගත්තොත් නම් එච්චර ගැලපෙන්නේ නැහැ. සංවිධායක ඊට වඩා ටිකක් හොඳට කියන්න. The head prefect of our school. ඔව්. අපි ගමු මේකේ තියෙනවනේ පුතා ප්‍රශ්නේ මෙන්න මෙහෙම දීලා. You are the head prefect of your school. You have planned කියලා. ඔබයි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඒකට ඔබ කියන්නේ මේ head prefect. එහෙනම් ඒක අපි හදලා ගමු මෙන්න මෙහෙම. හරි. මෙන්න මෙහෙම ගමු. The head prefect of right. The head prefect of Royal College. The head prefect of Royal College. Head prefect කියන්නේ එක්කෙනා ඒක නිසා has සංවිධානය කළා තියෙනවා කියන්නේ has organized. කියන්නේ has organized මොකක්ද event එක? A workshop. වැඩමුළුවක් similar to a workshop on වරහන් මේ inverted commas ඇතුලේ දාන්න on English for you. English for you. Right. Bayankarin. The head prefect of Royal College has organized a workshop on English for you. Right. මේකේ මෙන්න organizer දාලා තිනවා ද අනිවාර්යෙන් ඉන්න ඕනේ head prefect of Royal College කියන එක. හරි. has organized කියන එක හට පාඩම් කරලා තියාගන්න. මොකක්ද event එක? A workshop on English for you. right. දෙවෙනි වාක්‍යය ලියන්න ඕනේ. ඔයා දෙවෙනි වාක්‍යය කියලා ලියන්නේ එකටමයි ලියාගෙන යන්න. it will be same time venue. right. කියන්න වාක්‍යය කොහොමද අපි ලියන්නේ? it will be held on අනාගත කාලයේ මේක සිද්ධ වෙන දෙයක්. ඒක නිසා it will කියලා ගන්නවා. මේක ඇත්තටම පුතේ passive voice future tense වාක්‍යයක් ලියා ගන්න. It will be held on 23rd October. October කියන්නේ මෙහෙම. October කියන්නේ OCTOBER. October. It will be held on 23rd October at කියලා ගමු වෙලාව. ඉතින් ලියනවා. At the year එක ඕනේ නැද්ද? and අවුරුද්ද on year එක නම් October on නම් 2021. year එකක් ගමු. වඩාත් හොඳයි. And it will be held on 23rd October 2021 at 9:30 a.m. in the school main hall. School main hall. Tam පැහැදිලිව date time venue අපි දුවා. Will be held on 23rd October 2021 at 9:30 a.m. in the school main hall. මේ prepositions හරියට මතක තියාගන්න. හරි. date එක දාන්න කලින්, දිනය ගන්න කලින් අන්න දාන්න. ඒ වගේම time එක දාන්න කලින් at එක දාන්න. ඒ වගේම venue එක දාන්න කලින් in එක දාන්න. වරද්දා ගන්න එපා ඒක. හොඳට මතක තියාගන්න. ඕකේ පාඩම් කරනවා ටික ඉරි ගන්නවා. පාඩම් කරගන්න තියෙන්නේ it will be held කියන එක. it will be held. මේ ඉරි ගහලා නැති ඒවා තමයි පාඩම් කරන්නේ. අනිත් ඒවා තමයි වෙනස් කරගන්න. right. තුන්වෙනි වාක්‍යය ලියන්න ඕනේ chief guest සම්බන්ධ. මට කියන්නේ chief guest සම්බන්ධ වාක්‍ය කොහොමද? the chief guest The will be chief guest will be right. අපිට ගන්න පුළුවන් the chief guest will be ප්‍රධාන ආරාධිත අමුත්තා වෙන්නේ. හරි. the chief guest will be මේ කඩපාඩම් කරගන්න. professor
of Professor of Sri Jawaharlal University Professor of Sri Jawaharlal University නියම යාගේ නම පාලිත දිසානායක The chief guest will be Professor of Sri Jawaharlal University Palita Disanayak. When you have designation එක තනතුර Professor of Sri Jawaharlal University එයාගේ නම තමයි Palita Disanayak. Right, ඔයාලට වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය නමක් දාගන්න පුළුවන් මේකේ කඩපාඩම් කරගන්න the chief guest will be කියන එක මට කිසි දෙයක් මම මේ ලිව්වේ Sri Jawaharlal University පාලිත දිසානායක. ඒ වගේම සමහර ලෙක්චරර් කියලා ලියනවා. ඔය වචනේ හරියට ලියන්නේ නැහැ වරද්ද ගන්නවා. ලකුණු අඩු කරනකොට කවුරු හරි දේශකවරයෙක් ගැන ලියනවා නම් ලෙක්චරර් කියලා ලියන්න ඕනේ. සමහර වැරදියට ලෙක්චරර් කියලා කියන්නේ. ලෙක්චරර් පාලිත දිසානායක. හරි? ලෙක්චරර් සුජීව හෙට්ටිආරච්චි. අන්න එහෙම කියනවා. ලෙක්චරර් හරි? ලෙක්චර් කිව්වොත් මේක දේශනය. දේශක කියන්නේ ලෙක්චරර් කැම්පස් එකේ ඉන්න අයියලා අප්ලා සමහරව කියනවා ඇහලා ඒ ලෙක්චර් නම් හොඳ නැහැ හරි එයා හරියට උගන්වන්නේ නැහැ ලෙක්චර් කියලා කියන්නේ උදේ දේශනේ දේශකවරයාට තමයි ලෙක්චරර් හරි හරි දෙන්න and the chief guest will be Professor of Sri Jawaharlal University පාලිත දිසානායක හරි ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් whom to invite ඒක ලියන්න කලින් අපි ලියමු අරමුණ ඒකත් මම කියලා දෙන්නම්කෝ මේකේ අරමුණ ලියන විදිහ මම ලියන්නත් ඇති මේකට කලින්. හරි. කොහොමද අපි අරමුණ කියන්නේ? ඒ පටන් ගන්න විදිය කියන්නේ. The purpose The purpose of. the purpose ඔව් අපි ඒකත් ලියමු මෙන්න මෙහෙම. අරමුණට කියන්නේ purpose කියලා නිවැරදිව මේකත් ලියන්න පුරුදු වෙන්න සමහරට ලියන්න આવොත් එහෙම the purpose of this workshop කියලා ගමු. මේ workshop එකේ අරමුණ the purpose of this workshop ඊට පස්සේ is to කියලා දාලා ලියන්න ඕනේ අරමුණ මොකක්ද කියලා. ඒක හොඳට මතක තියාගන්න is to කියලා ගන්න. The purpose of this workshop is to මේ workshop එකේ අරමුණ අපි ලියමු enhance වැඩි දියුණු කරන්න කියන develop වගේ වචනයක් මේ enhance කියලා කියන්නේ enhance the ability of enhance the ability of English knowledge of the students අරමුණ ටිකක් දිගට ලියුවා. ඔන්න මතක තියාගත්තා ඒක. The purpose of this workshop is to කියලා මතක තියාගන්න. ලියනවා ඊට පස්සේ අපි මෙතන ලියන ක්‍රියාපදේ මූලික ස්වරූපයෙන් ing බෑ ed බෑ to enhance the ability of English knowledge හරි ඉංග්‍රීසි දැනුමේ භාවිත මේ හැකියාව ඒ කියන්නේ ඉංග්‍රීසි භාවිතා කිරීමේ හැකියාව වෙන දාස to enhance the ability of English knowledge of the students to enhance the ability of English knowledge of the students. Ability කියලා කියන්නේ හැකියාව. මේකේ අදහස තමයි ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ හැකියාව වගේ අදහස කරන්නේ. To enhance කියලා කියන්නේ වැඩි දියුණු කරන්න. හරි. ඔන්න අරමුණ ලියුවා. ඊට පස්සේ අවසානට ලියන්න පුළුවන් අපිට කාටද ආරාධනා කරන්න කියලා. බලන්න ඒකටත් මට කියන්න. all the students are kindly requested to participate in this session. මේක පුතේ හැම ළමයෙක්ටම ආරාධනා කරන්න කියලා කියනවනේ. හරි. all the students
are kindly invited. All the students are kindly invited to participate. Participate. We're not in the board. Participate in this event කියලා ගමු. එහෙම නැත්නම් occasion. එහෙම නැත්නම් workshop. හරි කැමතිද? All the students කෙනෙක් ඔයාලට අවශ්‍ය කියලා ගන්න පුළුවන්. Are kindly requested කියන වදක තියාගන්න. Are kindly invited to participate in this event. All the students are kindly invited to participate in this event. Right. එකෙන් කියවෙන්නේ මේ සියලුම ළමයින්ට ආරාධනා කරනවා කියලා මේ කාර්මිකව ආරාධනා කරනවා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න. හරි. පුතාලා ඊට පස්සේ මොකක්ද අපි ලියන්නේ මේ left date එක. part එකේ යටම ඔව් date එක ලියන්න ඕනේ. අද දිනේ ලියන්න ඕනේ. මේ note එක ලියන දිනේ අද දිනේ ලියන්න. මම මේක මේ ටික මකනවා. හරි. අවසානට ඔයාලා ඉන්නේ එතකොට අවසානට පුතාට ලියන්න පුළුවන් date එක. හරි. අද දිනේ ලියන්න පුළුවන් 2nd October 2021 කියලා ලියන්න මේ පැත්තෙන්. ඊට පස්සේ right side එකේ මොකද්ද ලියන්නේ? හරි. signature එක designation එක. ඔයාගේ අස්සන දාන්න signature එක දාන්න ඊට යටින් අනිවාර්යයෙන්ම තනතුර දාන්න. ඔයාගේ තනතුර මොකක්ද? head prefect of the head prefect of right the head prefect of පුතාගේ පාසලේ නම දාන්න. The head prefect of name of the school you can write down. Royal College. හරි මාකරේ ඒ ස්කෝලේ නම. මේ ආකාරයෙන් ලියුවොත් එහෙම අනිවාර්යෙන්ම full marks ලබා ගන්න පුළුවන්. හරි full marks ලබා ගන්න පුළුවන්. බලමු මේ විදිහට මේ ටීචර්ස් ආන්සර් එක හා සමාන මොනවා හරි පොඩි පොඩි වෙනස්කම් ඇති. ඒ හැරෙන්න සමාන විදිහට ලියලා තියෙන අත උස්සන් raise your hand. 10 වසරේදීම දැන් මම ලියන්න පුළුවන් කියන හොඳටම හොඳයි. right very good. හොඳයි ඈ. හරි. නැවතනම් 10 වසරේදී කතා කරන්නේ නැති වෙයි බොහෝ වෙලාවට ටියුට් ක්ලාස් එකේ හැරෙන්න මේ ක්ලාස් එකේ කතා කරන්නේ නැහැ. මොකද ඊළඟ සතිය අපිට මම අද මේ chart කියන මාතෘකාව පටන් ගන්න හිතාගෙන හිටියේ. නමුත් මේකත් අවසන් කරන්න ඕනේ. අර බහුතරයක් ළමයි මට මැසේජස් වගේක් එවලා තිබ්බා ඊයේ ටියුට් ක්ලාස් එකේ මම කිව්වනේ අද charts කියන මාතෘකාව පටන් ගන්නවා කියලා. අලුතෙන් සම්බන්ධ වෙලා තිනවා ගිය මාසේ ළමයි ගොඩක්. හරි? නැත්තම් 200 ගාණක් හිටියේ ක්ලාස් එකේ. ගිය මාසේ ළමයි 300 ගාණකට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඒ ළමයි කිව්වා මැසේජස් වගේ කරලා තිනවා සර් අනේ අපිට මතක් කිරීමක් කරන්න මේ එකපාරක් notices ලියන්න. ඒක නිසායි මම ওই pass paper එක තිබ්බ ප්‍රශ්න ටික නැවතත් ගත්තේ. දැන් නැවත ආයෙ කතා කරන්න දෙයක් නැහැ මේ ඕන්න අද ඉගෙන ගන්න ඇති. right. තව විනාඩි කිහිපයක් අපිට තියෙනවා විනාඩි 25ක් විතර. right. උදාහරණ මෙන්න මේක සාකච්ඡා කරේ නෑ කිව්වා නේද? මේක නම් ටෙක්ස්ට් බුක් එකේ එකක් මෙන්න මේ බාම් ග්‍රාෆ් එක. මෙන්න මේක ඔයාගේ ටෙක්ස්ට් බුක් එකෙන් මම ගත්තේ. right. මේක අපි සාකච්ඡා කරේ නෑ නේද? නෑ සර්. විශේෂයි කියලා කියන්නේ මේක අර මේ least popular ඒවා සමාන ඒවා දෙකක් තියෙනවා. බලන්නකො bread වලටයි pastry වලටයි මේ ළමයි අර එක සමානව තමයි කැමති. ඒක තමයි අඩුම එක. චුට්ටක් වෙනස් කරට වඩා ඒකට වාක්‍යයක් විතර වෙනස් කර ගන්න වෙනවා. right. එහෙනම් පුතාලා අවසාන වශයෙන් මේකත් ලියා ගන්න. මේ question එකත් ලියාගෙන මෙන්න මේක අඳගන්න මේ bar graph එක ඉක්මනින් අපි එතකොට ඒකත් ටික අවසන් වෙනවා. ඉරිදත් නම් ක්ලාස් එක දැන් කරේ නෑ අපි දවස් කිහිපයක් මොකද හෙටත් උදේ දාලා තිනවා 11 වසරේ පන්ති. හරි? O level ලියන්න ළඟයි නේ යාලා. ඒක නිසා පුතා චූටි මූලිකත්වයක් දෙනවා මම 11 වසර ළමයින්ට මේ දවස්වල. ඔයත් 11 වසර කිව්වම එහෙම තමයි ඒවා තමයි මූලිකම පන්තිය වෙන්නේ. හරි? අමතර පන්ති වැඩිපුරම දාන්නේ ඔයාට. ඒකයි මේ ඉරිද පන්ති දවස් කිහිපයක් කරේ නැත්නම් නමුත් අපි සතියේ දවස් දෙකක් කරනවා ක්ලාස් එක. ටියුට් ක්ලාස් එක කරනවා මේක කරනවා අනිවාර්යයෙන්. මේක කිසිම දවසක කට් කරන්නේ නැහැ. හරි? අනිවාර්යෙන්ම දැන් ඊයේ වැස්ස කියලා කිව්වා ඒත් ක්ලාස් එක කරන්න අර අමතර පන්ති චුට්ටක් අර පන්ති ටික බැලන්ස් කරන්න එපේ. 11 අවසර ළමයි කියනවා අනේ සර් අපිට එක්සෑම් එක ලියන්න යන්නේ සර් අපිට මූලිකත්වය දෙන්න කියලා. අපිට අමතර පන්ති දාන්න කියලා. එහෙම කියද්දි අර ඒ ළමයින්ට උදේ චුට්ටක්
exam එක ළඟයිනේ. හරි ඒ නිසා වැඩිපුර යමක් කරන්න ඕනේ. අනික සර් 11 වසර පටන් ගත්තේ මේ අවුරුද්දෙමයි. දැන් ඔයා නම් 10 වසර ඉඳන් ඉගෙනගෙන යනවා. ඒ 11 වසර ළමයින්ට මම මේ අවුරුද්දෙමනේ පටන් ගත්තේ මේ අවුරුද්දෙමනේ අලුතෙන්. නැත්නම් මීට කලින් විදුලේකේ 9 10 11 කරේ නෑනේ පන්ති. උසස් පෙළ පන්ති ටිකනේ කරගෙන ආවේ. හරි. පතුගොන්සයි කිල්ලීමට 9 10 11 පටන් ගත්තා. හරි. ඉතින් මේ ඒ ළමයිට එක්සත් චුට්ටක් මම තව මාසයක් විතර වැඩිපුර ඒ ළමයිට කරලා දීලා ඊට පස්සේ පුතාලව සම්බන්ධ කරගන්නම්. හරි. ඔයා තමයි ඊට පස්සේ දැන් තව ටික දවසකින් 11 වසරට එක්කගෙන යනවා. හරි ඉස්කෝලේ මම දන්නේ නැහැ කොහොම වේද කියලා. අපේ ක්ලාස් එකේ පටන් ගන්න ක්ලාස් එකට වැඩ. හරි. ලියාගන්න මේ question එක. ඔය පොතේමයි the following bar graph shows the percentage of children who consume wheat-based food in an urban area. Study the graph and write a description of it. Percentage of children who consume wheat-based food products. Percentage of children. මේ පැත්තට තියෙන මේ horizontal axis එක තියෙනවානේ තිරස් අක්ෂය. එතන තියෙන food items කියලා. ඒක පේන්නේ නැහැ වගේ ස්ක්‍රීන් එකේ. Food items කියලා තියෙනවා. bread, roti, biscuits, string hoppers, pastries කියලා තියෙනවා. එතන food items කියලා යට තියෙනවා. right. ඉක්මනින් මේක අඳගන්න. මට අඳගෙන finish කරලා message එකක් එවන්න. මේක O level exam එකේ 14 වෙනි ප්‍රශ්නය. දැන් මම පුරුදු වෙනවා ලියන්න. 11 වසරේ ගිහලා ආයෙ වැඩිපුර දෙයක් නැහැ. ඉතින් ඕවම තමයි තියෙන්නේ. Sir, උඩ තියෙන question එක ලියන්න ඕනේ නේද? ඔව් උඩ තියෙන එක ලියා ගන්න. The following bar graph shows කියලා එකක් ලියා ගන්න. මොකද paraphrase the question කරන්න එපේ. පළවෙනි message ඊට පස්සේ ප්‍රශ්නෙට යටින් තියෙන එකත් ලියා ගන්නවද? ප්‍රශ්නෙට යටින් තියෙන්නේ percentage of children. ඔව් ඒක ලියා ගන්න. ඒක ලියා ගන්න. ඔය අනිවාර්යයෙන්ම එනවා. විභාගයට අනිවාර්යෙන් 14 වෙනි ප්‍රශ්න වශයෙන් දෙන්න පුළුවන් ඕක. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිව ලියා ගන්න. මේ බාර් ග්‍රාෆ් එක ඇඳ ගන්න පැහැදිලිව. පුළුවන් අය ලියන්නත් ගන්න. Sir, urban area කියන්නේ මොකක්ද? හරි මම කියලා දෙන්නම් පුතා urban area කියන්නේ මේ නාගරික ප්‍රදේශයක් කියන්නේ. නාගරික ප්‍රදේශයක් කියලා කියන්නේ. urban area කියලා කියන්නේ. පුතාලා question එක ලියාගෙන ඉවරයි නේද? Have you finished writing the question? Yes sir. අය මේකේ තේරුම කියලා දෙන්නම්. මේකේ සමහර මේ consume කියන වචනේම තේරුම දන්නේ නැතුව ඇති. හරි? ඕන්නම් පැන්සලෙන් මුලින් හරිය තේරුම ලියා ගන්න. මෙන්න කියන්නේ මෙහෙමයි. The following bar graph පහත සඳහන් තීරු ප්‍රස්ථාරයෙන් shows පෙන්눔 කරනවා the percentage of children ළමයි ප්‍රතිශත වශයෙන් නම් නෙමෙයි පෙන්눔 කරන්නේ මේක නිකන් ළමයි ප්‍රමාණය කියලා අපි ගමුකෝ. හරි? මේ ළමයි ප්‍රමාණය who consume weight based food in an urban area. consume කියලා කියන්නේ උතන මේ ආහාරයට ගන්න කියන්නේ. ආහාරයට ගන්න wheat based ඒ කියන්නේ තිරඟු මිශ්‍ර ආහාර. in an urban area. නාගරික ප්‍රදේශයක තිරඟු මිශ්‍ර ආහාරයට ගන්න ළමයි ප්‍රමාණය දැක්වෙන graph එකක් තමයි තියෙන්නේ. study the graph අධ්‍යයනය කරන්න කියනවා මේ graph එක ප්‍රස්ථාරයේ and write a description of it. ලියන්න කියනවා විස්තරයක්. හරි. මේකේ තියලා තියෙනවා ඇඳ ගන්න bread 10 දෙනෙක් ඉන්නවා, roti 15 දෙනෙක් ඉන්නවා, biscuits 40ක් ඉන්නවා,
string hoppers කියලා කියන ඉන්දියාව 30ක් ඉන්නවා. pastries ඉන්නවා 10ක්. අඳගන්න. අඳලා ඉවරලා මට finish කියලා message එකක් එවන්න. ඊට පස්සේ ඔක passages දෙකකින් අපිට ලියන්න පුළුවන්. මෙතන මේ යට තියෙන food items කියලා. යට පුතේ තියෙන්නේ food items කියලා. horizontal axis එකෙන් food items පෙන්නනවා. මේ පැත්තෙන් percentage of children. එන ළමයි ප්‍රමාණය උතන. ප්‍රතිශතයක් නෙමෙයි තියෙන්නේ. ළමයි 5යි 10යි යන්නේ එහෙම හිතන්න. percentage කියලා කියනනම් ප්‍රතිශතය කියන්නේ ගැලපෙන්නේ නැහැ. එතන percentage නෙමෙයි. ළමයි ප්‍රමාණය කියලා හිතන්න. number of children කියන්නේ right. Is time enough to draw this? වෙලාව ඇද්ද මේක අඳගන්න? No sir. පරක්කු වෙන අය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි ගන්න. ක්ලාස් එක ඉවර වෙන ගමන්ම අර මැසේජ් එක යවන්න. අමතක වෙයි. ඒ වගේම පුතාලා ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්. මොකද ඒකේ තමයි විභාගයට පුරුදු වෙන්න ඔයාලට ප්‍රශ්න කතා කරන්නේ. හරි? ටියුට් ක්ලාස් එකේ ප්‍රශ්න විතරමයි කතා කරන්නේ. එක්සෑම් එකට පුරුදු පුහුණු කරන්නේ එතනින්. හරි? තියරි වශයෙන් ඉගෙන ගන්න දේවල් ටියුට් ක්ලාස් එකකින් තමයි ප්‍රැක්ටිස් කරවන්නේ. ඒකට වෙනම ක්ලාස් ෆීස් එකක් ගන්නේ නැහැ නේද සර්? හරි? ඒක නිසා අනිවාර්යයෙන්ම ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න සිකුරාදා හවස 4:00 5:00. හරි දැන් නම් වෙලාව ඇති. right පුතාලා මට චුට්ටක් මතක් කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. අවසාන වශයෙන් අද කතා කරන්නේ හරි අර පන්තියට පහුවෙලා සම්බන්ධ ළමයි වගේක් ඉන්නවා. එයාටත් ඔන්න මතක් කරගත්ත හැකි මේ ඉගෙන ගත්ත හැකි අනිත් අයට මතක් කරගත්ත හැකි. මට කියන්න when we describe a bar graph අපි bar graph එකක් describe කරද්දී usually we can write down two passages. අපි සාමාන්‍යයෙන් passages දෙකකින් තමයි ලියන්නේ. හරි මට චූටි මතක් කිරීමක් කරන්න පොත බලන්න නැතුව මට උත්තර දෙන්න. passage 1 passage 2 කියලා අපි ගමු. හරි පැහැදිලිව මම ඔයාලට ඉගෙනනවා. passage 1 passage 2 හරි පළවෙනි passage එකේ වාක්‍ය කීයක් ලියනවද? how many sentences? 3 sentences. 3 sentences. We can write down 3 sentences. We can write down 3 sentences. In the first passage, we can write down 3 sentences. What about the first sentence we can write down? Monogram What is the given Paraphrase the given paragraph. Paraphrase the given question. Paraphrase the given question. ඒ කියලා කියන්නේ දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කරලා ලියනවා. This bar graph depicts, this bar graph shows කියලා අර ප්‍රශ්නේ තියෙන එකම ලියනවා. දෙවෙනි වාක්‍යය මොකක්ද අපි ලියන්න ඕනේ? Introduce the access. Introduce the access. Introduce the access. සිරස්සක්ෂයෙන් මොකක්ද කියවෙන්නේ? තිරස්සක්ෂයෙන් මොකක්ද කියවෙන්නේ? හරි පැහැදිලිව කියලා දුන්නා. The horizontal axis indicates මොකක්ද කියලා ලියනවා. While the vertical axis indicates කියලා ලියනවා. තුන්වෙනි වාක්‍යය මොනවද ලියන්නේ? Introduce the item of the graph. Introduce the items of the graph. හරි මේ graph එකේ මේ තීරු ප්‍රස්ථාරයේ තියෙන දේවල් විස්තර කරනවා. හරි ඕකේ නම් අර තිබ්බ biscuits, hoppers, string hoppers හරි අන්නේ දේවල් ටික. right what about the second passage? දෙවෙනි passage එකේ මොනවද ලියන්නේ? Describe the each graph. Each bar. විස්තර කරන්න. ඒ විස්තර කරද්දී සර් මතක තියාගන්න ක්‍රමවේදයක් කිව්වා. හරි ඔක නිකන් විස්තර කරන්න ගියාට හරියන්නේ නැහැ. වචන වර්ගයක් කියලා දීලා තියෙනවා විස්තර කරන්න සහ ඒ විස්තර කරන පිළිවෙලක් මතක තියාගන්න කියලා කිව්වා. උදා මට කියන්න when you describe the each bar what you describe at first මොකක්ද මුලින්ම describe කරන්නේ? Last is popular. Most popular. popular එක. Most popular. තියාගන්න මුලින්ම වැඩිම එක. මේ වැඩිම එක ගැන කියද්දි සර් හොඳට කියලා දීලා තිනවා මතක තියාගන්න කියලා පටන් ගන්න විදිය. කොහොමද පටන් ගන්න කිව්වේ? According to the given bar graph. According to the given bar graph
කියලාම පටන් ගන්න. එහෙම නැත්නම් according to the above paragraph. අන්න ඒ phrase එකේ ඒ වාක්‍ය කොටසෙම පටන් ගන්න. ඒ කියලා වැඩි මේක ගැන කතා කරනවා. ඊට පස්සේ මොකද්ද මම කිව්වේ? ඊට පස්සේ මොකද්ද? An equal number. All right. Then you can write down the second sentence. You can start an equal number of සමාන ළමයි ප්‍රමාණය. An equal number of කියලා ගන්න පුළුවන්. සමාන ළමයි ප්‍රමාණයක් ගැන කතා කරනවා ඊට පස්සේ. මුලින්ම වැඩි මේක ඊට පස්සේ සමාන එක. සමානයව ගැන කියද්දි an equal number of කියලා පටන් ගන්න. then third one තුන්වෙනි එක මොකද්ද ලියන්නේ? ළමයි ප්‍රමාණය මුලට දාලා. ළමයි ප්‍රමාණය. ඊට පස්සේ ඔයාලට ඕන ළමයි ප්‍රමාණය මුලට දාලා ලියන්න පුළුවන්. හරි 35 students like to eat bread. හරි 20 students like to eat spring hoppers. අන්න ඒ වගේ ළමයි ප්‍රමාණය දාලා ලියන්න පුළුවන්. හරි ළමයි ප්‍රමාණය මුලට දාලා. ඊට පස්සේ හතරවෙනි එකට වඩා වැඩි. වඩා වැඩි. ඔයාලට compare contrast කරන්න පුළුවන්. අර more popular අන්න ඒ වගේ වචන භාවිතා කරලා වඩා වැඩි එකක් ගැන කියන්න පුළුවන්. දෙකක් compare කරලා එහෙම නැත්නම් වඩා අඩු එකක් ගැන සඳහන් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ තව lower than. lower than හරි ඒ වඩා වැඩි වඩා අඩු මේ දෙක මම මෙතන කිව්වා. ඊට පස්සේ අවසානට වගේ overall. අඩුම එකනේ අඩුවෙන්ම කැමති එක. හරි ඒකට පටන් ගනිද්දි වාක්‍ය ලියන්න වාක්‍ය කොටසක් කිව්ව ප්‍රේස් එකක් මොකද අඩුම එක ගැන සඳහන් කරන්නේ. overall. නෑ අනේ අවසානට ඊට කලින් මේක ගැන කියද්දි among all the food items කියලා උතන ගන්න පුළුවන්. එහෙනම් among all the activities, among all the leisure time activities, the least popular. මෙතන නම් among all the food items, the least popular කියලා ගන්න. among all the කියලා ගන්න පුළුවන්. අවසානට මොකද අපි ලියන්නේ? සමස්තයක් වශයෙන් කියලා ලියන වාක්‍යය. සමස්තයක් වශයෙන් කියලා ලියන වාක්‍යය. overall කියලා ගන්න පුළුවන්. overall කියලා අරගෙන ඊට අදාළ එක අපි ලියනවා සමස්තයක් වශයෙන් නාගරික ප්‍රදේශයේ සිටින ළමයි විවිධ ආහාර වර්ග තිරංගු මිශ්‍ර විවිධ ආහාර වර්ග කන්න කැමතියි. among overall the students of urban area like to eat various food items. හරි අන්න ඒ වගේ කියලා කියන්න පුළුවන්. ඒක අහලා wheat based කියලා කියන්නේ මොකක්ද කියලා එක්කනේ. ඒ කියන්නේ තිරංගු මිශ්‍ර කියන්නේ. තිරංගු මිශ්‍ර ආහාර තිරංගු පිට මිශ්‍ර ආහාර. හරි එහෙනම් ওই විදිහට මතක තියාගන්න. ඔකද එක්සෑම් එකට යද්දි මේ තනින් තන ලියන්න ගියොත් එහෙම චුට්ටක් අප්සෙට් වෙනවා වැඩි. පොඩ්ඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්න එක්සෑම් එකේ. අර ක්‍රමවත් විදිහක් මතක තියාගන්න. මුලින්ම වැඩි මේක කියනවා. ඒක කියන්නේ according to the given bar graph. ඊට පස්සේ සමාන එකයි කියන්නේ. සර් අපිට කියලා දුන්නා සමාන එක කියන්නේ කියන්නේ any equal number of කියලා පටන් ගන්න. ඊට පස්සේ තව ටිකක් ලස්සන වෙන්න ළමයි ප්‍රමාණය දාලා චුට්ටක් වෙනස් වාක්‍යයක් කියමු. වඩා වැඩි වඩා අඩු එකක් කියමු. අඩුම එකක් ගැන කියමු among all the කියලා දාලා. හරි අවසාන සමස්තයක් වශයෙන් overall කියලා දාලා. හරි ඔය විදිහටයි එනම් පටන් ගන්න. right උදා මේකත් මතක තියාගන්න. එහෙනම් මට ඔය බාර් ග්‍රාෆ් එක ලියලා පෙන්නන්න ඕන. හරි බාර් ග්‍රාෆ් එක ලියන්න ඕන. හරි දැන්ම ලියන්න පටන් ගන්න විනාඩි 10ක් විතර තියෙනවා මට වෙලාව මදි වෙයි මේක විස්තර කරන්න. මේ ටික තේරුම් ගන්නද ලියන්න ඕනේ විදිහ? yes sir. හැමෝම හරි වහිනවද ඔය පැත්තට? is it raining in Horan area? no sir. නෑ no sir. Oh sir. එහෙනම් පුතාලා මේ ටික ලියන්න ඕන. හරි ඔය බාර් ග්‍රාෆ් එක දැම්මම ඩිස්ක්‍රයිබ් කරන්න ගන්න. ඩිස්ක්‍රයිබ් කරලා මට එවන්න ඕනේ මෙසේජ් එක. මගේ WhatsApp නම්බර් එක දන්නවනේ. හරි අනිවාර්යෙන් එවන්න. හරි දැම්මම ලියන්න පටන් ගන්න. දැන් පටන් ගන්න ලියන්න. දැන් පටන් ගන්න ලියන්න පැසේජ් 1 එකේ. finish sir. right very good සමහරව ලියලත් ඉවරයි හොඳයි. මෙන්න නැවතත් බාර් ග්‍රාෆ් එක මම දැම්මා. හරි අනිවාර්යෙන්ම මැසේජ් එක යවන්න රතුගම සර්ගේ නම්බර් එකට අර මම කිව්ව WhatsApp නම්බර් එකට. හරි හරියටම ලියන්න. එක මිස්ටේක් එකක්වත් කරන්න එපා. අර බලන්න නැතුව ලියන්න පුළුවන් නම් හොඳයි. පුතාට තාමත් අර පරිණයම බලන්න හිතෙනවා නම් අමතක වෙලා තියෙන සමහර ඒවා. එක්සෑම් එකේ බලන්න දෙන්නේ නැහැ පොත් අරන් යන්න බෑ. right විනාඩි 9ක් විතර තව තියෙනවා.
හරි පුතාලා මෙහෙම කරන්න දැන් විනාඩි තව කිහිපයයි තියෙන්නේ සර්ට මේ ඔක දැන් බෝඩ් එකේ පැහැදිලි කරන්න වෙලාව මදි පුතාලා තනියම ලියන්න එහෙනම් දැන් ඉඳලම හරි අපි ඊළඟ දවසේ සිකුරාදා ටියුට් ක්ලාස් එකේදී නැවත හම්බෙමු හරි අද දවසේ වැඩපිළිවෙල මොකද ඕකේ සර් නෝට්ස් එක නොටිස් එක හොඳට තේරුම් ගත්තද ඔව් සර් මෙයා ඉතට පොඩි මේ දැන් දැනගන්න තියෙනවද ඔයාලට මේවා ලියා ගන්න පුළුවන් කියලා ඔව් විභාගේ ආවත් ප්‍රශ්නයක් නෑ අපිට ලියන්න පුළුවන් කියලා අර කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙනවද ඔව් අනිවාර්යයෙන් වෙන්න ඕනේ හරි ඔව් හරියටම කරන්න මේ දේවල් අනිවාර්යයෙන් එක්සෑම් එකේ එනවා හරි උපරිම ලකුණු ගන්න හරියට මැට්‍රික් කරගෙන යමු මම ඊයේ ටියුට් ක්ලාස් එකේ කිව්වා තාම ප්‍රමාද නෑ තාම 10 වසර ළමයි ප්‍රමාද නෑ හරි මම 11 වසර ළමයිට කියන්නේ දැන් අලුතෙන්ම පාඩම් කරන්න පටන් ගත්තොත් අලුතෙන්ම මගේ 11 වසර පන්තියේ එන්න ගත්තොත් එහෙම ප්‍රමාදයි කියලා. නමුත් පුතාට තාම එහෙම කියන්නේ නැහැ. තාම හොඳටම කාලය තියෙනවා. හරි? හොඳට වැට්ටික් කරන්න මේ කාලේ අනිවාර්යයෙන් ඉංග්‍රීසි වලට ඒකක් ගන්න. අනාගතේ රස්සාවකට ගිහලා සර්ටිෆිකේට් එක පෙන්නපුවම ඉංග්‍රීසි වලට ඒකක් තියෙනවා කියලා ලොකු පිළිගැනීමක්. ඉන්ටර්විව් එකට ඇවිල්ලා ඉන්න අනිත් CS ෆේල් වෙච්ච අය අතරින් ඔයාලට හොඳ තැනක් ලැබෙයි. හොඳ තැනක් ලැබෙයි. වඩ හොඳට කතා කරන්න. right. එහෙනම් වැට් එක හරියට අපි කරගෙන යමු. සිකුරාදා ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ටියුට් එක ආයතනයට කියලා ගන්න. අර මැසේජ් අනිවාර්යයෙන් යන්න. එහෙනම් අදට පස්සේ වැට් එක මෙතනින් අවසానයි. right. එහෙනම් පුතාලා good afternoon to you. See you next day. good afternoon sir Bye, sir. goodbye sir good afternoon sir Thank you, sir. Goodbye, sir.